තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත් වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත් වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡාවන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරෙන. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවයේ ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. එතකොට ඒ කියන්නේ ස්වාමීන් වහන්සේගේ මතේ ඔළුවට දාන්න උත්සාහ කරන්නේ නැහැ තදට කියන කෙනා ඉන්න තැන තේරුම් ගන්න සෑහෙන අහනවානේ. ඒකෙන් ඇත්තටම මේ දැන් නිවැරදි වෙන කෙනෙක් නම් හරි උපකාරයි කියලා. මේ ගන්න ස්වාමීන් වහන්සේ වගේ කෙනෙක් මෙයා කරද්දී ඇත්තටම මේ ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් නේ. දැන් අහුම් කන් දීමෙන් දැන් ස්වාමීන් වහන්සේගේ අහුම් කන් දීමෙන් අපි කතා කරනවානේ ගොඩක් දේවල්. දැන් කතා කරගෙන යනකොට තේරෙන්නේ දැන් ඒ හිතාගෙන ඉන්නේ හරිද වැරදිද ඒ කියන එක. ඔව් අනික අපි නොදන්න කාරණාවක් තමයි දැන් මම හිතුවා මම දන්න දෙයක් කියන්න එනවා කියලා. ඉතින් දැන් ડોක්ටර්ලා සුදුසු වෙන්නට ඕනේ හිත රිලැක්ස් කරගෙන ඉන්න ඕනේ මම කියන දේ ගන්න. දැන් එහෙම නැතුව දැන් ડોක්ටර් මහක් හරි කියලා ඒ කාරණාව මේ නෑ ඕක වැරදි. කියලා මම ওই කාරණාව කියන්න ගියාට මනස සුදුසු හැදිලා නෑනේ ඒක ගන්න. ඉස්සල්ලාම් කරන්න ඕනත් ඒකට අදාළ විදිහට මනස මොනවාරි කරුණු මුල් කරගෙන හදන්නට ඕනේ. ඒ කියපු කාරණාව ඔස්සේ. ඊට පස්සේ තමයි අදාළ කාරණාවක් කියන්න ඕනේ. අද ගොඩක් වෙලාවට ওই තර්ක විතරක වාදිවාද ඔක්කොම වෙන්නේ ඒකනේ. කිව්ව ගමන් ඒක වැරදි නම් මේ පැත්තේ නෑ ඕක වැරදි. ඒක කියන්න පුළුවන් කෙලින්ම සම්පූර්ණයෙන්ම කරුණක් අහනවා මගෙන්. මෙන්න මේක මෙහෙමද? එතකොට ඒ කෙනත් ඔන්න යම් කිසි මට්ටමකට දහමට ඇවිදලා නෑ ඕක වැරදි. ඕක මෙහෙමයි. අන්න කියන්න පුළුවන් මොකද නැමිලා කරුණක් ඇහිමමයි කරන්නේ. එහෙම නැතුව අපි හිතන ක්‍රමයක් තියෙද්දි ඒ හිතන ක්‍රමයේ ඉදිරිපත් කරාට පස්සේ ඒකක පාට වැරදි කිව්වට පස්සේ කොහොමද හිතන ක්‍රමයට මම අලුතින් කාරණාවක් කියන්නේ. ඒක කියන්න බෑ. එහෙනම් හිතන ක්‍රමයේ වෙනස් වෙන විදිහට කරුණු ටිකක් ඉදිරිපත් කරලයි කරුණක් කියන්න ඕනේ. අර ඔළුව අත ගන්න ටොක්වණින් එක තමයි ඉතින් ගොඩක් කරන්නේ. දැන් ගොඩක් අතරම මේ දැන් මගේ දේශනා මෑතක ඔය දේශනා ටිකක් බැලුවොත් එහෙම ඒ කරුණු ගොඩක් වෙලාවට මොනවා හරි මම ඔය සැරට කියන ඒවා තියෙන්නේ. කවුරු හරි මොනවා හරි කාගේ හරි කාරණාවක් තමයි මම කියන්නේ. ඒ කියන්නේ කවුරු හරි මොනවා හරි වැරදි ධර්මයේ වැරදි විදිහට හිතපු විදිහ. ඊළඟට ජීවිතේ වැරදි විදිහට ගත කරන විදිහ. වැරදි විදිහට කියන්නේ අපිට තරහ යන විදිහට නැත්තම් වෙන මොනවා හරි. එතකොට ඒක දේශනාවක් ඇසුරෙන් එයාට දෙනකොට අර එයාගේ පැත්තට ඒක වදිනවනේ හොඳට. එතකොට එයා ඒක ගන්නවා. දැන් කෙලින්ම මම මොකක් හරි කිව්වහම එයාටමනේ කෙලින් වදින්නේ. එතකොට එයාට ඒක දරා ගන්න අමාරුයි. හැබැයි අරහිම කියනකොට මගෙත් ඒකනේ. දැන් සමහරවිට මම කියලා තියෙන එයා මුල් කරගෙන පිළිදෙට. හැබැයි අන්න එයාට ගන්නට එක මේ වෙලාව එයා එකකින් හැදෙනවා. අපෝ ඉතින් මට නම් හිතෙන්නේ දැන් අපි මිනිහෙක් වෙලා ඉපදිලා තියෙන්නේ ඒ හැකියාව ඇතුළේ වෙනස් කරගෙන නිවැරදි වෙලා වඩා හොඳ තැනකට එන්න. එතකොට දැන් කල්යාණ මිත්‍රයෝ කියන જાති ඉතින් හැම කාලෙම සුලභ නෑනේ. එතකොට එහෙම ප්‍රයෝජනයක් ගන්න නැත්නම් ඉතින් දැන් අතන මේ දුවගෙන එන එකකින් දැන් දාන ටිකක් කරන් එන එකකින් අපිට ලැබෙන දවසට දැන් මේ වගේ ගත කරද්දී ඒ මනස තව දුරටත් මේව කරගන්න කොච්චර අවස්ථාවක්ද ඒක නම් මම හිතන්නේ ලොකු අනිත් එක තමයි ඇත්තටම දැන් අද ගොඩාක් කුරු වෙලා තියෙන්නේ දානයක් දීලා අර කටින් කියව ගන්න ඕනේ පින් අනුමෝදන් කරන එකයි මොනවා හරි චුට්ටක් කියවගෙන ඕකනේ අවස්ථාවෙන් කියන්නේ. ඒ කියන්නේ දැන් ඇත්තටම දැන් විසාකලාගේ තියෙන දාණය දීලා දාණය සතුට මුල් කරගෙන ධර්ම ප්‍රීතියකින් ධර්මයට යන්නට ඕනේ. දැන් අද අපිට තියෙන්නේ දාණය දුන්නා අර අපේ කටින් කියවන්න ඕනේ දැන් මොන පින් සිද්ධ වේවේ. ඉතින් දැන් දුන්න දාණයෙන් පින් සිද්ධ වෙලානේ. දැන් අපේ කටින් එකයි කියනවනේ අර දැන් ඔන්න දෙයියන්ට පින් සිද්ධ වේවා ඔයාලට පින් සිද්ධ වේවා. දැන් අපි ඒකට දන් දෙන්නේ. එහෙම නැතුව අපි අර දාහනේ සතුට පිනත් එක්ක ධර්මයක් විතර කතා කරන පැත්තකට යමුනොත් එහෙම අර සතුටයි ධර්මයයි මේ දෙකම එකට මේ යොමු කරගන්න පුළුවන්. විශාකා කියන්නේ ඒකනේ. අය දැන් සමහර දැන් ඔය ඒගොල්ලන්ගේ මතයක් තියෙන්නේ දන් දෙන්න ඕනේ නැහැ. දැන් ඒ කියන්නේ
දැන් ඒ වැඩ පිළිවෙල වෙනයි කියනවා. පින මේවා කරන වැඩ පිළිවෙල. දැන් භාවනාවට යමුනොත් අරව කර කර ඉන්න ඕනේ මේකයි කරන්න තියෙන දේ දැන් මම දන්නවා කියලා කියන්නේ. එතකොට දැන් මොන අපි දානයක් දුන්නා කියලා මොන හරි එකක් කිව්වොත් ඔය සල්ලි දෙන්නකෝ එතනට එළ මේ වැඩේ කරන්නකෝ දැන් හොස්පිටල් එකේ වැඩක් හරි මේක. එතකොට ඒක ඊට වැඩිය උසස් දෙයක් කියලා ඉවර වෙලා දැන් අපරාධන ඕවට වියදම් කර කර ඉන්නේ මේ දාන දෙදී කියලා. ඉතින් එතකොට ඇත්තටම දැන් ඒගොල්ලන්ට ලොකු දෙයක්ම මගේ හැරිලා ගිහින්නේ. මගේ හැරිලා ගිහින්නේ. ඉතින් දැන් අපි මොකක් හරි දැන් මේම සුළුෙන් හරි ජයක් දීලා ලබන සතුට බැලුවොත් එහෙම ඒක හරිය වටිනවනේ. දැන් සම්මාසේලා කොහේ සම්මාසය කෙනෙකුට උනත් ඒ දාන දීලා ඇති කරගත්ත ඒ පුරුද්ද ගැන හිතා සතුට වෙන්න පුළුවන්. දැන් ඒකෙන් දිව්‍ය ලෝක යන්න නෙමෙයි. නමුත් ඒක විස්තර කරන්න බෑ. ඇත්තටම ඒ කොහොම හරි ඒ වගේ දෙයක් ඒගොල්ලන්ට ගොඩක් මට එහෙම හම්බෙලා තියෙනවා. මටත් එහෙම හම්බෙලා තියෙනවා මේ හොඳුකට දන් දීදී හිටපු කට්ටිය ධර්මය අහලා භාවනා කරන ගමන් දන් දෙන්නේ මේ අකුසල් වගේ. ඒ කියන්නේ පුදුම බයක් තියෙනවා. පාර වැරදිලා කියලා කියන්නේ මේ දන් දෙන්නේ එකයි කියලා ආයෙම බහැලා කියලා පළලෙහාට දන් දෙනවා කියලා කියන්නේ. ඉතින් කොහොම විස්තර කරන්නද? මේ ලස්සන මගේ කියමන නෙමෙයි මේක. කවුරු හරි විස්තරයක් දාපු කෙනෙක් සිංගප්පූරුව ওই සංවර්ධන රටවල් තියෙන හොඳටම මේ ධනෙ තියෙන හැම පැත්තම තියෙන. ඒ මිනිස්සුන්ට සතුටක් දෙන්න බෑ. අය හතරක් දෙන්න බැරි. හතුරු දෙන්න මොනවා හරි ධර්මයක් නැහැනේ. හතුරු දෙන්න තියෙන්නේ බාහිර මොනවා හරි දේවල් වලින්නේ. ඒක හතුරු දෙන්න දෙයක් නැහැ යාළුවට. සල්ලි තියෙනවා ඕන තරම්. හැම දෙයක්ම සැප පහසුවන් ඔක්කොම ටික තියෙනවා. දැන් බාහිර දෙයක් ඔස්සේ හතුරක් දෙන්න විදිහක් නැහැ. හැබැයි අද තෙල් පොලින් ඉන්න කෙනා හතුරු වෙනවා. ඇයි? තෙල් ටික ලැබිච්ච එක හතුරු වෙනවා. නැද්ද? ගෑස් පොලින් ඉන්න හතුරු වෙනවා. ගෑස් එක ලැබිච්ච බලන්නකො අර කට්ටියන්ට ලබන්න තියෙන හතුර හත් දැන් අපි ජීවිතේ පහසු වෙනවා කියන්නේ හතුරින් ඉන්න ඕනේ කියන්නේ. දැන් අර කට්ටිය හතුරක් දෙන්න විදිහක් නැහැ. ඔක්කොම ධනෙ බලය තේරම දෙන හතුරුන්ට. නමුත් අර තෙල් ටික නැති පෙට්‍රල් මේ ඩීසල් ටික නැති කන්න නැති කෙනාට ලැබිච්ච එකම හතුරට වෙන්නේ. ඉතින් ඒක හතුරින් ඉන්නේ යාළුවනේ. අර කට්ටිය නෙමෙයිනේ. අන්නේ වගේ තමයි අර ලොකු දේවල් අල්ලන්නේ. මෙලොව දෙයක් නෑ උනාට. මේ අර සම්මත ඉස්සලා විස්තර කරා මේ පස්ස ගැන මට ඒ විඥානය කියන එකත් ගොඩක් time වල වෙනස්කට අර්ථය දෙනවා නේද සම්මත? ඔව්. විඥානය කියන එකත් මම ඉස්සල්ලා කිව්වා වගේම සමාජීය වචන අර්ථයක්. අලුත් එකක් බුදුරණවහන්සේ වෙන්නේ. ඒ කියන්නේ සුනිසෝපාකලට එහෙම අකුරුවක් දන්නේ නැති, ඉගෙන ගත්තේ නැති, ඒ කට්ටියන්ට භාෂාව පුතු ගන්නලා, අලුතින් භාෂාව රීතිත් උගන්නලා, ඒවත් මතක තියවලා, භාෂාවත් මතක තියවලා ධර්මය කියන්න බෑ. ඒ කියන්නේ අපි හිතන්නේ මේවා කියන්නේ මේ අලුතින් භාෂාවක්. කියන්නේ අලුතින් භාෂාවක් මවල බුදුරණවහන්සේ. නේ යම් අර්ථයක් දෙන්නේ සමාජයේ විවහාර කරන වචනේ. එක වචනයක් නෑ බුදුරණවහන්සේගේ. බුදුරණවහන්සේ එක වචනයක් හරි තියෙනවා නම් ඒකට බුදුරණවහන්සේ අලුතින් පාඩමක් උගන්වන්න වෙනවා මේ මිනිස්සුන්ට බණ කියන්න ගන්න. I think මේ වචනට අර්ථයක් දෙන්න ඕනේ මේකට විවහාර කරන්නේ අපි ඔන්න මේ ගැන විවහාර මේ විදිහට විවහාර කරමු කියලා දෙන්න. එහෙම එක වචනයක්වත් නෑ සියලුම වචන සමාජයේ තිබිච්ච වචන. හැබැයි සමාජයේ හැමෝම විවහාර කරපුවා නෙමෙයි. ඒ කියන්නේ විමුක්තිකාමීන් විවහාර කරපු දේවල් තියෙනවා සමහර ඒවා. දැන් අපි ගත්තොත් එහෙම දැන් අපි සාමාන්‍ය විවහාර කරන ටික තියෙනවා. දැන් අපි ගත්ත විද්‍යාඥයෙක් එහෙම. ඒතර විද්‍යාඥයාගේ ලැබ් එක ඇතුළේදී ඒ පරිසරය ඇතුළේදී එයාලා ඒ කාරණා එක්ක යම් කරුණු විවහාර කරන ඒවා තියෙනවානේ. ඒතර ඒක දන්නේ නැහෙනේ සාමාන්‍ය සමාජ මිනිස්සු. හැබැයි අරකට විවහාරයක්ම තමයි. ඒ වගේ සමහර දේවල් තියෙනවා සාමාන්‍ය මිනිස්සු විවහාර කරලා නැහැ. හැබැයි විමුක්තිකාමයෙන් විවහාර කරලා තියෙනවා. ඒ කියන්නේ සමාජ විමුක්තිය හොයන අය විවහාර කරලා තියෙනවා. ඉතින් ඒ නිසා සමහර වචන එහෙමත් තියෙනවා. විඥානය කියන්නේ දැනගැනීම. වෙන කිසිදු එකක් නෙමෙයි. ඒක දේශනාවේ කියන්නේ අර්ථෙම තියෙනවා. විඥානී කියන්නේ මොකද්ද කියලා. දැනගන්නවා කියලා හතර විඥානය කියන්නේ. වෙන කිසිම අර්ථයක් නැහැ. හැබැයි මේකෙදින් තියෙනවා පැති ඊළඟට විවිධ විදිහට විග්‍රහ කරනවා. දැන් මොන අපි දැනගන්නවා ඇහෙන් දැනගන්නවා, කනෙන් දැනගන්නවා, නාසයෙන් දැන් අපි දැනගන්නේ මේ විදිහටනේ. ඇහෙන් දැනගන්නවා, කනෙන් දැනගන්නවා, නාහෙන්, දිවෙන්, කයෙන්, මනසෙන් දැනගන්නවා. ඒකට කියනවා චක්කු විඥානය කියලා.
සෝත විඥානය කියලා. ගහන විඥානය, ජීව විඥානය, කාය විඥානය, මනෝ විඥානය. ඒකට ඇහි තියෙන දැනගැනීමේ වැඩපිළිවෙලට කියනවා චක්කු විඥානය කියලා. කනේ තියෙන දැනගැනීමේ වැඩපිළිවෙලට කියනවා සෝත විඥානය කියලා. ඕක තිබුණා ඒ කාලේ දැන් මේ බුදුරණවහන්සේ පෙන්නපු විදිහට ඒ කාලේ තිබුණා විඥානය කියන කාරණාව ගැන විවිධ පරීක්ෂණ කරපු විවිධ හිවිලි විමුක්තිකාමී සමාජය. දැන් අපි හිතාගෙන ඉන්නේ අපි විතරක් ඔය වචනේ වෙන්න බෑනේ. ඉතින් ඒක වචනේ සමාජිකරණේ. හැබැයි ඉවත් ඇත්ත. බොරුනේ. විඥාන ධාරාවක් ගැන. විඥානේ එකක් තියෙනවා පොට්ටපල් සූත්‍රේ. විඥාන ධාරාවක්. දැන් මේ විදිහට හිතලා බලන්නකො. දැන් අපි මැරලා ගිහිල්ලා ආයෙ උපදිනවා. අපි ඒක අතහරිමුකෝ. දැන් ගෙදර ඉඳලා මෙහෙට ආවා. මෙහෙ ඉඳලා ආයෙ ගෙදරට යනවා. දැන් විවිධාකාර විදිහට අපි දැනගැනීම වල යෙදීම් එක්කනේ අපි ජීවත් වෙන්නේ. දැන් ඒ ගෙදර ඉඳලා ආපු දේ එක්කම නෙමෙයිද? ඒ කියන්නේ වෙනම කෙනෙක් ආපහු ගෙදරට යනවාද? කියන්නේ දැන් ගෙදරදී එනකොට දැනගැනීම මොන මේ පල්ලෙහා ගරාජ් එක දැන් මෙහි එනකොට මෙහි ආරන්නේ ඊළඟට එහෙට එනකොට ආයෙ වෙන එක. එතකොට දැන් අපි මේ කැඩි යන වෙන එක්කෙනෙක්ද ගිහින් තියෙන අපෝ ගෙදර? නෑනේ. අපි මොනේ ගියේ තියෙන්නේ. ඒකට එකම මොනවා හරි අන එකක් තියෙනවානේ. එකම විදිහේ අපට ආවේනික වූ මොනවා හරි යම් යන එකක් තියෙනවා. නැත්නම් අපට මේ විවිධ දේවල් අපි ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් මනසෙන් දැනගන්නකොට අපිත් ඒ විදිහට නැති වී හට මොකක් හරි වෙන්නට ඕනේ. එතකොට එහෙනම් මට ડોක්ටර් වෙනකොට වෙන වෙලාවක වෙන කවුරු හරි පේන්නට ඕනේ. ඇයි දැන් මේ විදිහට දෙන්නේ? එහෙම වෙන්නේ නැහැනේ. එතකොට ඒක ඇත්ත. නොසිදී පවතින විඥාන ධාරාවක් තියෙනවා. නොසිදී කියන්නේ සසර දැන් ඒ විදිහ තමයි ඊළඟ ජීවිතේ. දැන් ඊළඟ ජීවිතේ මම්මනේ යන්නේ. ඒතොර මම්ම ඒත් එක්ක ඉන්නේ. අර සාති භික්ෂුව කිව්වේ විඥාණයෙන් භවයෙන් භවයට එනවා කියලා. අපි ඔකට බයිනවනේ. බුදුරණවහන්සේ බැන්නට අපිත් බයිනවා. බුදුරණවහන්සේ බැන්න බවනේ අපි බැලලා හරියන්නේ නැහැ. අපි බලන්න ඕනේ අපි තියෙන්නේ මොකද්ද කියන කාරණාව. අපි හැම වෙලෙම බුදුරණවහන්සේ කාට හරි දොස් කිව්වද අපි බුදුරණවහන්සේ වෙලා අපිත් එයාට දොස් කියනවා. අපි බුදුරණවහන්සේ නැත්නම් අපි බලන්නේ එයාගේ කෝණේ හැදුනේ කොහොමද කියලා. විඥාණයෙන් භවයෙන් භවයට යනවා කියන කාරණාව. බුදුරණවහන්සේ පෙන්වන්නේ මම ඔහොම කියන්නේ බුදුරණවහන්සේට ආවේනික වූ ධර්මයක් තියෙනවා. කියපු ක්‍රමයක් මම ඔහොම කවදාවත් කියලා නැහැ. බුදුරණවහන්සේ කියලා නේ කියන්නේ. එහෙම නැතුව ඔය කාරණාව දැන් එයා ඒ සාති භික්ෂුව කියන්නේ බුදුරණවහන්සේ මෙහෙම කිව්වා කියලාම දන්නවා. ඒක බොරුවක් නේ. එතකොට බුදුරණවහන්සේ කියපු එක නෙමෙයිනේ. හැබැයි එයාගේ තියෙන දැක්ම වරද්දක් නැහැ. ලෝකයක් එක්ක. ඒ කියන්නේ විඥානය භවයෙන් භවයට යනවා. දැන් අපි ගත්තොත් එහෙම ඊළඟ ජීවිතයේ අපි නෙමෙයි උපදින්නේ. අපි නෙමෙයි උපදින්නේ. වෙන කවුරුත් දැන් එහෙනම් ඊළඟ ජීවිතේ අපි උපදින්නේ නැත්නම් මේ අපිට මේ ජීවිතේ කාලබිල හතුරෙන් ඉන්න ඉදරනේ තියෙන්නේ. වෙන කෙනෙක් උපදින්නේ ඊළඟ ජීවිතේ. ඊට පස්සේ නැත් වෙන කෙනෙක්. ඉතින් අපට ආයේ මොකක්වත් කරන්න අවශ්‍යතාවයක් නැහැ. හොඳට කාලබිල හතුටින් හිටියනම් ඉවර වෙන්නේ. දැන් අපි ඊළඟ ජීවිතේක යනවා කියලා අපට හැඟීමක් තියෙන නිසා වෙන කෙනෙක් කියන්නේ නැහැනේ. ඔන්න ඔය දැන් ඒතකොට ඊට පස්සේ ජීවිතේට ඒත් තමයි යන්නේ නේ. ඊට පස්සේ ජීවිතේට ඒත් තමයි යන්නේ. වෙන කෙනෙක් නෙමෙයි යන්නේ. කලින් ආවේ ඒත් තමයි. ඉතින් අපි තුල තියෙන විඥානය භවයෙන් භවයට යනවා කියන එක. අපි තුල තියෙන මේ ඒකාන්ත කියන්නේ මම කියන කාරණාවත් එක්ක බැඳිච්ච මොකක් හරි එක දිගට තියෙනවා. දැන් අපි සාත භික්ෂුව කියන එක වැරදි කියලා බුදුරණවහන්සේ යන්න කියන සාත භික්ෂුව කියපු එක වැරදි කියලා. අපිට සාධාරණයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරා කියලා විඥානයක් භවයෙන් භවයට යනවා කියපු කාරණාව වැරදි කියන්නේ අපට කාරණාවක් සාධාරණයි. හැබැයි අපිට තියෙන්න ඕනේ බුදුරණවහන්සේ පෙන්නපු දැනුම නිර්වෘල්ලව. බුදුරණවහන්සේම කියලා නෑනේ. ඒ නිසා අපට ඒක යෝජනා කරන්න සාධාරණයි. අපි යෝජනා කරන්නේ එහෙම නෙමෙයි විඥානේ භවයෙන් භවයට යනවා කිව්වා කියන කාරණාව වැරදි කියන එකනේ. ඒක අපට යෝජනා කරන්න අයිතියක් නෑ. සුත්තේ නිර්වෘල්ලව තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා විඥානීය භවයෙන් භවයට යනවා කියන කරුණ වැරදි කියන්න අපට පුළුවන්. සුත්තේ නිරවුල්න. ඒ බුදුරජාණන් වහන්සේ කියලා නැහැ. හැබැයි විඥානීය භවයෙන් භවයට යනවා කියන කාරණා වැරදි කියන්න අපට අයිතියක් නැහැ. මොකද අපි තුල තියෙන දිට්ඨියත් ඒකමයි. අපට තියෙන ඊළඟ ජීවිතයක් තියෙනවා ඊළඟ ජීවිතයක් තියෙනවා ඔහොමම යන කාරණාවක් තියෙනවා. එතකොට අන්න අර නොසිදී භවතින විඥාන ධාරාව. එතකොට කියන්නේ දැන් කියන්නේ
අපි මෙතන ඉන්නවා නම් ඊළඟ ජීවිතයට අපි යනවා නම් දැන් දැනගන්නවා නම් ගෙදර ගියාමත් දැනගන්නවා නම් වෙන කෙනෙක් වෙන්න බෑනේ මේ. අනිවාර්යෙන් එක දිගට යන එක්කෙනෙක්ගේම ස්වභාවයක්. දැන් අපි හිතින් මවා ගන්නව නෑ. කලින් හටගත්ත නැති වුණා. දැන් හට ගන්න නැති වෙනවා. ඉතින් කලින් හටගත්ත නැති වුණා නම් කලින් අම්මා කියපු කෙනාට ආයි අම්මා කියන්න බෑනේ. දැන් කලින් හටගත්ත නැති වුණා. දැන් නැති වුණානේ. ඉතින් දැන් අලුතෙන් හට ගන්න තියෙන්න ඕනේ අපෝ. එතකොට දැන් ඉන්න පේන එක්කන අම්මා කියන්න බෑ. දැන් අපි ඉස්සලාම අම්මා පේනවා. අම්මා පේනවා කියන එක දැනගත්ත දැන් නැති වුණා. ඉතින් ඊට පස්සේ අපට අම්මා පේන්නේ කොහොමද? අරක නැති වුණා නම් ඊට පස්සේ අපට අම්මා පේන්න විදියක් නෑ. ඊළඟට අපි අලුතෙන් එහෙනම් අලුතෙන් මොකක් කරේ අපට එන්න ඕනේ අම්මා පේනවා කියන්නේ. අම්මා පේනවා නේ අපට එන්න වෙන මොකක් හරි වෙන්නට ඕනේ. නමුත් අපිට දිගටම අම්මා දැක්කොත් අම්මමනේ පේන්නේ. වෙන කෙනෙක් පේන්නේ වෙන කෙනෙක් කියලා විතරම කරන්නේ නැහැ. එහෙනම් අපි අපේ පැවැත්ම කියන කාරණාව එක්ක ගත්තාම විඥානය කියන එක රොසිදී පවතින විඥානයක් තියෙනවා. හැබැයි බුදුරණවහන්සේ දේශනා කරා කියන එක නෙමෙයි. දැන් අපි මේ හැම එකම හොයන්න යන්නේ බුදුරණවහන්සේ දේශනා කරා කියන එකත් එක්කනේ. මම අර කලින් කිව්වේ බුදුරණවහන්සේ දේශනා කරපු කාරණා හොයන්න යන්න කලින් අපි ඒ වචනේ ඒක ලෝකේ මොන වගේ පදනමක් එක්ක දුන්න එකක්ද කියලා බලලා ඉන්නට ඕනේ. එහෙම බලන්නේ නැතුව අපි බුදුරණවහන්සේ දේශනා කරපු දැක්කට මේ වචනේ විතරක් ගත්ත ගමන් ලොකු අවුලකටපත් වෙනවා. ඔන්න ඔය විදිහේ ඇත්තක් මේක බොරුවක් නෙමෙයි. දැන් අපි අත්දැකීම ගත්තට පස්සේ ඇත්තක් නෙමෙයිද? දැන් කලින් හිට මම්මයි දැනුත් තියෙන්නේ. හෙට ඉන්නෙත් ඒ මම්මයි. ඊළඟ ජීවිතේ යන්නේත් ඒ කාරණාව එක්කම. ඒතර මම කියන කාරණා බැඳලා තියෙන්නේ මේ කරුණු එක්ක. එතකොට ඒ එකත් එක්ක දැන් අපි ගත්තොත් මෙහෙම මම වෙනමයි විඥානය වෙනමයි. මම වෙනමයි විඥානය වෙනමයි තියෙනවා නම් මට කිසි දෙයක් දැනගන්න බැරි වෙනවා. ඇයි අර වෙනවනේ ඉන්නේ. එයාට ඕන විදිහට ඔක්කොම වෙනවා. මට ඕන විදිහට මම වෙනම වෙන්නට ඕනේ. මමයි විඥානයයි දෙකම එකක් නම් ඔන්න දැන් අපිට ප්‍රශ්නයක් වෙන ටිකක් තියෙනවා. මමයි විඥානයයි දෙකම එකක් නම් විඥාන නැති වෙනකොට මමත් නැති වෙන්නට ඕනේ. දැන් ඔන්න අපිට ලොකු හිතන්න ඕනේ අපි කොටු කරගත්ත රාමුවට එහා ගියපු දෙයක් ඉස්මතු වෙනවා පොඩ්ඩක් අර බුදුරණවහන්සේ කියපු පැත්තත් එක්ක චුට්ටක් නැත්නම් සත්‍යවාදී හිතන්න ගත්තට පස්සේ විඥානය කියන එක මගෙන් වෙන්ව දෙයක් නම් ඒ ප්‍රශ්නයක්. විඥානයේ මමම නම් ඒ ප්‍රශ්නයක්. හැබැයි විඥානය කියන එකේ සැබෑ විග්‍රහයත් එක්ක යනකොට එහෙම නැතුනොත් එහෙම විඥානයයි මමයි දෙකම එකක් වෙලා. විඥානය වෙන්වයි මම වෙන්වයි තියෙනවා නම් අපිට මොකක්වත් පණිවිඩයක් එන්න වෙන්නේ නැහැ. මම ඒ විදිහට වෙනම ඉන්න මමෙක් කොහෙද ඉන්නේ? දැන් අපිට නම් මම කොහේ හරි ඉන්නට ඕනේ. ඒ කියන්නේ විඥානීය නැති මමෙක් කොහේ හරි ඉන්නට ඕනේ. ඇයි මෙයා වෙන්ව තියෙන්නේ? එහෙම කතාවකුත් නැහැ. එහෙනම් විඥානයයි මමයි කියන එක දෙකම එකක් වෙලා. එතකොට එකක් වෙච්ච කාරණාව නිසා අපි මේ දිගට සංසාරේ අපට යනවා කියන එක, ඉන්නවා කියන එක මෙන්න මේ කරුණ ටිකක් දැනෙන්නේ. ඔන්න ඔතෙන්යි බුදුරජාණන් වහන්සේ ධර්ම කියන්නේ. ඔය මට්ටමට හිතලා නැත්තම් විඥානය කියන එක අලුත් ශබ්දකෝෂයක වචනයක් විතරයි. ඔය මට්ටමට හිතලා නැත්තම් විඥානය ගැන කියන්න ගත්තොත් එහෙම අලුත් ශබ්දකෝෂයක වචනයක් කියනවා. ඒක මම කිව්වේ හැම වචනයක්ම සාමාන්‍ය සමාජ විවහාර කරලා නැහැ. විමුක්තිකාමී සමාජ විවහාර කරලා තියෙනවා. ඒතර විඥානය කියන වචනේ ඒ කරුණු විමුක්තිකාමී සමාජ විවහාර කරපු කරුණු. විමුක්තිකාමී අය හිතලා තියෙනවා. දැන් රූප වේදනා සංඥා සංඛාර විඥාන. මේවා අනිත්‍ය දුක්ඛ වශයෙන් දැකලා තියෙනවා යාලා. මේ බුදුරණවහන්සේ ධර්මයෙන් තොර. ඊළඟට කාම දිට්ඨි සීලබ්බත උපාදාන දුරු කරලා තියෙනවා. ඇත්තටම බුදුරණවහන්සේ අයයට කියනවා බව ශ්‍රමණවරු චූල සීනාසුත තියෙන්නේ. මෙන්න මේ කාම දිට්ඨි සීලබ්බත උපාදාන දුරු කර බව සත්‍ය වශයෙන්ම ඥානයක් කියලාට ඇවිල්ලා තියෙනවා. ප්‍රපංච දුරු කරා කියලා. ඊළඟට කාගදේශ මොහ දුරු කරා. එයාලකදී බුදුරණවහන්සේ පෙන්නනවා මෙන්න මෙහිමයි. එයාට තියෙන්නේ බව ශ්‍රමණවරු. ඒක කියලාම කියනවා අන්නේ ශාසනවල පළවෙනි ශ්‍රමණයා නැහැ, දෙවෙනි ශ්‍රමණයා නැහැ, තුන්වෙනි ශ්‍රමණයා නැහැ, හතරවෙනි ශ්‍රමණයා නැහැ. දැන් අර කට්ටිය මොකද කරලා තියෙන්නේ? කාම දිට්ඨි සීලබ්බත උපාදාන දුරු කළා, ප්‍රපංච දුරු කළා, තණ්හා දුරු කළා, ඊළඟට රාග දේශ මොහ දුරු කළා, සත්‍යයටම දුරු කළා. එවැනි සමාජයක බුදු කෙනෙක් පහළ වෙන්නේ. දැන් මම කිව්වේ අර කාමරයට කියලා බලද්දි කවුරුවත් නැහැ නේ කාමරේ. මං කාමරයට කියලා බලනවා කවුරුත් කාමරේ නැහැ.
එතකොට දැන් කාම දිට්ඨි සීලබ්බත මේ උපාදාන බව අත්වද නැහැ. ඒ වචනේ නැහැ. කාම දිට්ඨි සීලබ්බත. ඒතකොට මේ උපාදාන බවක් එයාලට නැහැ. රාග දේශ මොහ එයාලට නැහැ. දැන් අර කාමරේ කවුරුත් නැහැ. ඒ කාමරේ කවුරුත් නැහැනේ. ඉතින් රාග දේශ මොහ එයාලට නැහැ. කාම දිට්ඨි සීලබ්බත එයාලට නැහැ උපාදාන. ප්‍රපංච එයාලට නැහැ. ඊළඟට ඒකේ තියෙන ගොඩක් තියෙනවා. තණ්හාව එයාලට නැහැ. එයාලට නැහැ. ඒක සත්‍යයක්. හැබැයි එයා ඉන්නවනේ තන. අර කාමරේ එයා ඉන්නවා වගේ අන්න එතන අල්ලගන්න මේක අත්වාද උපාදාන ගැන දැන් අපි නම් අත්වාද උපාදාන ගැන කතා කරනවා නිකන් වචන විතරක් කොට වෙලා. අර කට්ටිය එහෙම නැහැ. මේ ඔක්කොම සත්‍යවාදීව කතා කරන්නේ. ඒ නිසා අත්වාද උපාදානය කියලා දෙන්නේ නැහැ. ඒ කියන්නේ යාට දැනෙන්න ඕනනේ අත්වාද උපාදානයක් තියෙනවා. ඒක නැහැ කියලා දැනෙන්න ඕනේනේ. ඒක යාට දැනෙන්නේ නැහැ. එයාට මේ කාම උපාදානයක් තියෙනවා කියලා දැනෙනවා. ඒක යාට නැහැ. ditthi උපාදානයක් කියන එකක් දැනෙනවා. ඒකත් යාලට නැහැ. සීලබ්බත උපාදානයක් කියලා එකක් දැනෙනවා. ඒකත් යාලට නැහැ. ප්‍රපංච කියලා එකක් දැනෙනවා. ඒකත් යාලට නැහැ. මේ ඔක්කොම සමාජයේ භාවිතා කරපු අර්ථාන්විත වචන. හැබැයි අත්වාද උපාදානය කියලා එකක් දැනෙන්නේ නැහැ නේ. යාලට නැහැ කියන්නේ. ඒක දැනුනොත් ඔන්න නැහැ කියලා යාලට ඒක අර්ථාන්විත දැනෙන්නට ඕනේ. අර ඔක්කොම අර්ථාන්විත දැනෙනවා. එතකොට එහෙම සමාජයක බුදුරණවහන්සේ ධර්මයේ කියනවා. දැන් එහෙනම් බලන්න විඥානීය වචනයත් අන්නේ කියන්නේ සාමාන්‍ය සමාජීය විවහාර වෙලා නැහැ. උපාදාන, ditthi, සෛලබ්බ, තත්ත්වවාද, උපාදාන, ප්‍රපංච ඔය වගේ කරුණු ඔක්කොම අර විමුක්තිකාමී සමාජයේ විවහාර වෙච්ච වචන. අර්ථාන්විත විවහාර වෙච්ච වචන. එතකොට එච්චර මට්ටමකට හිතමින් ඉන්න මිනිස්සුන්ට අන්න බුදුරන් වහන්සේ ඒ කරුණු ඒ විදිහටම භාවිතා කරමින් සත්‍ය වෙනවා. හැබැයි මේ මට්ටමට ඉති දියුණු වෙලා නැත්තම් අපට විඥානීය මහකාරී හේතුඵල ධර්මයක් ගැන අහුවොත් එහෙම අපට හිතන්නවා කියන එකේ අපි වැරදි දෘෂ්ටියකට යන්නේ නැද්ද? ඇයි මෙතෙන්නේ කියන්නේ? මේ චින්තනයක් තියෙන කෙනාටනේ කියන්නේ. මේ ගැන අර්ථයක් තියෙන කෙනාටනේ කියන්නේ. එතකොට මේ ගැන අර්ථය යන තාක්කල් අපට ඒක පිළිබඳව අපේ ලෝකයෙන් අපි අර්ථයක් හොයන්නට ඕනේ. ඒ කියන්නේ අපට දැනෙන දෙයක් වෙන්නට ඕනේ. මම මේ ළඟදී උපමාවක් කිව්වා. දැන් ඔන්න අපි හිතන්නකෝ ඔන ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන ක්‍රියාකාරීත්වයක් තියෙනවා. දැන් මේක ඇත්තක්නේ. ඊළඟට මේ සෝඩියම් ක්ලෝරින් එකතු වුණාම සෝඩියම් ක්ලෝරයිඩ් හැදෙනවා. මේක ඇත්තක්නේ. මේක ඇත්තක් වුණාට අපට ඒක මේ අපට දැනෙන එකක් නෙමෙයිනේ. ඔන්න දැන් මම වතුර ගිහලා මැරෙන්න යනවා. දැන් මට ගොඩ එන්න ඕනේ. දැන් ඒක දැනෙන්නේ නැද්ද? දැන් ඔතෙන්ද යමක් කියනකොට ඒක ග්‍රහණය කරගන්න එක වැඩිනේ. අරවා නිකන් අපිට මේ නිකන් විතරක කරලා හරි සෝඩියම් ක්ලෝරයිඩ් ගන්නවා සෝඩියම් ක්ලෝරයිඩ් හරි මේවයි කියලා අපිට මේ වෙන බාහිර දෙයක් හැටියට අපිට ඒ කටයුතු බලන්න පුළුවන්. හැබැයි වැරදි නෑනේ. ඇත්ත. හැබැයි ඒක තමන්ගේ පැත්තක් එක නෙමෙයි. තමන්ගේ පැත්තක් එක්ක තියෙන එක තනිකරම දැනෙන එක. ගිලෙන්න යනවා. දැන් ගන්න එතෙන් උපකාරයක් කරනවා. දැන් මට දාඩියයි ෆෑන් එකක් දානවා. එතෙන් උපකාරයක් කරනවා. ඒක දැනෙන කාරණාව එක්ක. විඥානයේ පිළිබඳව කතා කරන්න නම් එන එහෙනම් විඥානය කියන බුදුරණවහන්සේ වෙන්නපු කාරණාවේ අර්ථය හොයන්නට අපට විඥානයේ පිළිබඳව ජීවිතයේ ඒ විදිහට හිතලා යෙදෙන යෙදීමත් එක්ක දැනීමක් වෙන්නට ඕන. එතනද තමයි සැබෑම අර්ථය ගන්න පුළුවන්. ඒතෙක් අපි සුතේ නිරවුල් කරගන්න ඕනේ. කියන විඥානයේ පිළිබඳව බුදුරණවහන්සේ පැහැදිලි කරපු අර්ථ විවරණ ඊළඟට විඥානයේ පිළිබඳව අපට ලොකු දෙයක් දැනගන්න එකක් තියෙනවා. විඥානය විතරක් නෙමෙයි මේ හැම එකක්ම සමාජයේ තිබුණ අර්ථ බුදුරණවහන්සේ පෙන්නනවා සියලු දෙනාටම ධර්මයේ ඉගෙන ගන්න කියන්නේ සකාය නිරුක්තිය. සොකී නිරුක්තිය. සොකී නිරුක්තිය කියන්නේ නිරුක්තියක්නේ. ශබ්දකෝෂයේ වචන නෙමෙයි. ශබ්දකෝෂයෙන් දුන්න වචනය ගත්තා කිය පමණින් අපට අර්ථයක් ගන්න බෑ. අපේ ප්‍රායෝගික නිරුක්තියක් එකට තියෙන්නට ඕනේ ඒ කාරණාව. අන්න එතකොටයි අපිට ඒක අර්ථය ගන්න පුළුවන්. එක්ක දන්න කෙනෙක් එක විග්‍රහ කරන්නට ඕනේ. නැත්නම් සුඛී නිරුක්තියේ කාරණාව ඉස්මතු වෙන්නට ඕනේ. මම පුංචි උපමා කතාවක් කියන්නම්කෝ. දැන් ඔන්න මාතර පැත්තේ කියනවා දකුණේ කනවා කියන කෑම කනවා කියන එකට ඔයා කෑම කනවද කියලා අහන්නේ මේ නෑ කනවද නෙමෙයි කෑවා ඔහේ කෑම කෑවා කෑවා කියලා අහන්නේ කනවද කියන එකට කෑවා ඔහේ කෑවා නැත්නම් ඔහේ නානවා අර නානවද කියන්නේ ඔහේ නානවා නානවද කියලා අහන එක තමයි අර කනවා දැන් මෙහි
ඔහේ නානවා කියනකොට නාන්න ඕනේ. ඔහේ කනවා කියනකොට කන්න ඕනේ. දැන් අර ඒ වචනේ ඒ විග්‍රහයම එහි වෙන අර්ථයක්. මෙහි වෙන අර්ථයක්. අපේ ලංකාවේ මේ වචන දෙකට විග්‍රහ දෙකට අර්ථ දෙකක් තියෙනවනම් 2500කට එහා ඉතිහාසයක් තියෙන සමාජයක සමාජයක විවහාර කරපුවා නෙමෙයි. සමාජයක විවහාර කරපු අර්ථාන්විත දේ මෙතෙන් අපි එනකොට අපි ධර්මයේ ගන්න ඒ සමාජයට ගිහිල්ලා ඒ සමාජයේ විග්‍රහය අනුව එයාලා විවහාර කරපු දේ බලලා ඒකට කියපු ධර්මයේ කොහේ බලන්න ඕනේ. එතන නෙකිවි. මෙතන නෙවෙයි නෙකිවි. අන්න එතනින් තමයි ධර්මය ගන්න පුළුවන්. එහෙනම් අපි අන්න අර සමාජයේ විවහාර කරපු ඒ අර්ථාන්විත භාවය අපි ඉස්සල්ලාම දැනගෙන ඉන්න වෙනවා විඥානය කියන කාරණාවේ අර්ථය ධර්මයත් එක්ක පෙන්නපු ප්‍රතිපදාවත් එක්ක ප්‍රායෝගිකව අපට ඉන්නේ. එතකොට මේ විඥානය කියන කාරණාව අර විදිහට හිතලා තියෙනවා. සාමාන්‍ය සරල අර්ථය විඥානය කියන්නේ දැනගන්නවා කියන එක. සාමාන්‍ය සරල අර්ථය දැනගන්නවා කියන එක. ඒක තවදුරටත් හොයාගෙන යනකොට තව මේකේ හොයාගෙන යනකොට විඥානං චායතනිය කියන ප්‍රතිපදාවකට යනවා. විඥානිය අනන්තයි කියන කාරණාව එක්ක. ඒත් විඥානියක් දැන ගැනීමත් එක්ක යන්නේ. එතකොට ඒවත් ඒ කාලේ තිබිච්ච ප්‍රතිපදා. මේ විදිහට ගොඩාක් ප්‍රතිපදා ගිහින් තියෙනවා. ඔන්න ඔය මේ සියල්ලක්ම තියෙන තැනදී මිනිස්සු විවහාර කරපු කාරණාව එකම බුදුරණවහන්සේ ප්‍රශ්න කර අහනවා. ඒ විඥානිය පිළිබඳව. විඥානිය නාම රූපයෙන් හට ගන්නවා. හැබැයි විඥානීය නාම රූපයෙන් හට ගන්නව වෙන්නට ඕනේ. විඥානයි අඤ්ඤයන්යි ඥායන්යි නයන්යි යයන්යි නාම රූපයෙන් හට ගන්නව නෙමෙයි. විඥානීය නාම රූපයෙන් හටගන්නේ. අපි අර මොනවා හරි කාරණාවකට විඥානීය කියලා ලේබල් කරලා ඒක නාම රූපයෙන් හට ගන්නවා කියන්න බෑ. අන්න ඒ කාරණාව අපි අපේ යෙදීමක් හැටියටපත් වුණා නම්, ඒ කියන්නේ අපි ප්‍රායෝගිකව අපේ ජීවිතේ ඉවහාර කරන දේක් බවට පත් වුණා නම්, නැත්නම් අපේ හිතන ක්‍රමයට ඒ වගේ දේක් බවට පත් වුණා නම් අන්න එතනදී අපට විඥානය කියන කාරණාව බුදුරණවහන්සේ පෙන්නපු දේ එක්ක හිතන්න වෙන්න පුළුවන්. ඒකට අපට දැනුම අවශ්‍යයි. නැත්නම් බැලති විඥාණයට කියන විඥානයේ බීජයක්, විඥානය ඊළඟට මායාව. ඉතින් ඔය කරුණු ගොඩක් තියෙනවා. ඉතින් ඔය කරුණු ටිකක් ගත්තාම ඉතින් ඒ වගේ මායාවට උපමා කරලා තියෙනවා. ඉතින් මායාවට උපමා කරපු කාරණාව මොකද්ද මේ මායාවේ උපමාව කියන්නේ? බීජයක් හැටියට සිදු වෙන්නේ කොහොමද? හැබැයි විඥානය විඥානය අඤ්ඤානය ඥායනය නයනය නෙමෙයි. විඥානය. මොකද මේ අපි මොකකට හරි විඥානය කියලා ලේබල් කරලා තියෙනවා. ඔන්න ඔය ලේබල් එක තමයි අපි අර විදිහට බලන්නේ. විඥානය කියලා දැන් මම මේ කෝප්පේ ගැන මොනවා හරි විග්‍රහයක් කරොත් එහෙම තේරෙනවනේ. කෝප්පේ ගැන මොකක් හරි විග්‍රහයක් කරොත් තේරෙනවා. හැබැයි මම දැන් ඔන්න මෙතෙන් අලුත් මොකක්කට දෙයක් මොකක් කියන්නේ අලුත් මේ මොනවා හරි දැන් මෙන්න මේ බෝතලේ තියෙන එක. දැන් මේ බෝතලේ තියෙන එක ගැන මම විග්‍රහ කරනවා. දැන් මේකේ ඔන්න මේවා තියෙන්නේ ඒවා තියෙන්නේ කියලා. දැන් මේකේ තියෙන දේ මොකද්ද කියලා දන්නේ නැහැනේ. දන්නේ නැතුව මේක ඇතුලේ තියෙන දේවල් ගැන මම විග්‍රහ කරනවා. මේකේ තියෙන මේ වගේ දෙයක් මේවා මෙහෙම හදලා තියෙන්නේ. දැන් එහෙම කියනකොට අපට අවංකවම බැලුවොත් ඒක දැනිලා හිතනවද? මනසින් මේකට ලේබල් එක දාලා හිතනවද? මනසින් ලේබල් එක දාලා හිතන්නේ. හැබැයි මේ කෝප්පේ කියලා මම මේක ගැන විග්‍රහ කරන්න කිව්වොත් එහෙම. එතකොට මනසින් ලේබල් එකක් දාන්න දෙයක් නැහැ. මේක දැනලම හිතන්නේ. හැබැයි මේක ඇතුලේ තියෙන එක ගැන මම කියන්නේ කිව්වොත් එහෙම ඒකට මනසින් ලේබල් එක දාලා හිතන්න තියෙන්නේ. එතකොට ඒ හිතීම හැබැයිම අර්ථාන්විත නැහැ. අය අරක හිතාගත්තේ වැරදිද? මනසින් දාගත්ත ලේබල් එක වැරදි නම් අර විදිහට හිතපු ඔක්කොම වැරදි නැද්ද? ඒ විදිහට හිතපු ඔක්කොම වැරදි. හරියට මේ කාරණා දැනුණාට පස්සේ අන්න හරි. උසනේ නාම රූප කියන එක වෙනම පොඩ්ඩක් විස්තර කරන්න ඕනේ. නාම වශයෙන් රූප වශයෙන් බාහිර ආයතන එහෙම තියෙනවද? නෑ බාහිර ආයතන අධ්‍යාත්මික ආයතන කියන එක නෑ නාම රූප. නෑ. නාම රූප කියන එක ඕකත් ඉතින් ওই විදිහටම තමයි අපි ඉස්සෙල්ලාම ධර්ම හැටියට ඉගෙන ගන්න ඕනේ. සරල අර්ථය නාම රූප කියන වචනේ අර්ථය මේ වචනේ තමයි තිබ්බ වචනයනේ. සරල අර්ථය නම් කරන ස්වરૂපය. එච්චරයි. නම් කරන ස්වરૂපය තමයි සරලම අර්ථය නාම රූප කියන එකට. මේකේ විග්‍රහයක් බුදුරණවහන්සේ දෙනවා. නාම රූප කියන එකට. එතකොට අපට නම් කරන ස්වરૂපය කියන කාරණාව කියන එක පිළිබඳව අපේ දැක්මක් හැදිලා නැත්තම් මේකට දෙන විග්‍රහය අපට වචන ටිකක් විතරයි. ඒකට දෙන විග්‍රහ වචන ටිකක් විතරයි.
එහෙනම් අපට නාම රූප කියන වචනයට අර්ථයක් දැනෙලයි අපි ඒ කාරණාව හොයන්න යමු වෙන්න ඕනේ. අන්න බුදුරණවහන්සේ නාම රූප වලට නම් කරන ස්වરૂපය කියන කාරණාවට අර්ථයක් දෙනවා. නාම කියන්නේ වේදනා සංඥා චේතනා වස්ස මානසිකාන, රූප කියන්නේ හතර මහා භූතත්, හතර මහා භූත උපාදානෙන් හටගත්ත දේ කියලා. එතකොට දැන් ඒ ටික හොයන්න, ඒ ටිකෙත් අපි ඉස්සල්ලාම දැනුම ඉතරයි නිරවුල් කරගන්න තියෙන්නේ. ඒකෙත් අහපව අර ටික හොයන් යනකොට වේදනාව කියන එකට අපි හොයන්න ඕනේ මොකද්ද වේදනාව කියන්නේ. අපිට දැනෙන්න ඕනේ. වේදනාව කියන එක නම් යම් මට්ටමකට අපේ ලෝකේ දැනෙනවා. අපි විඳිනවනේ. ඒක දැනෙනවා. වේදේති ටිකෝ බික්කු දස්මා වේදනාව. ඒකට වේදනාව කියන එක දැනෙනවා. ඊළඟට සංඥාව කියන එකත් අපිට යම් කිසි මට්ටමකට දැනීමක් තියෙනවා. සංඥාව කියන විග්‍රහයත් එක්ක හඳුනා ගන්නවා කියන කාරණාව. ඊළඟට චේතනාව කියන එකත් අපට පුංචි සරල අර්ථයක් තියෙනවා. නමුත් හොඳට හිතලා බලන්න විඥානය කියන කාරණාවට අපේ සමාජයේ අපට අර්ථයක් තියෙනවද කියලා. විඥානය කියන කාරණාවට අපි නිකන් අලුතින් ආරෝපණය කරනව හැරෙන්න අපට විඥානය කියන කාරණාවට අපේ සමාජය අපට හොයන්න ගන්න විඥානය කියන එක අපිට ඒකට අකුරු හතරක් නැති අර්ථයක් තියෙන්න ඕනේ. දැන් සාමාන්‍ය විදිහම හොයන්න බැයිද අපිට? ඔන්න දැන් දුක් විඳිනවා. දැන් මොන අකුරු විඳින වේදනාව. දැන් අපිට ඒක දැන් මොකද්ද කියලා හොයන්න يعني හම්බුණා නෙමෙයි හොයන්න යන්න පදනමක් තියෙනවනේ. එතකොට අර විඳීම ගැන හොයන්න යන පදනමක් තියෙනවා. හැබැයි විඥානය ගැන හොයන්න යන්න මොකද්ද ඒකට තියෙන මේ අපේ දැන් යෙදෙන කාරණාවික පදනම. ඒ කියන්නේ මොකක්ද හොයන්න යන්නේ? අන්න ඒකට අපිට ඉස්සල්ලාම අපි කියන්නේ විමුක්තිකම්ම චින්තනයක් එක්ක අපි හුරු වෙන්නට ඕනේ. මෙන්න මේ වගේ විවහාරයක් මේ තියෙන්නේ. මෙන්න මේකටයි මේ කතා කරන්නේ. ඒ විදිහට හිතලා තියෙන්නට ඕනේ. එතකොට විඥානය කියන එකේ අර්ථය හොයන්න යන්න පුළුවන්. නාම රූප කියන එකෙත් අපිට නාම රූප කියන නිර්වචනේ ආපු දැනදී යන්න අපිට නාම රූප කියන එකේ අර්ථය හොයන්න යන්න පුළුවන්. හැබැයි ඒ වගේ වෙන වශයෙන් අපි අර කියන්නේ මේකට අවශ්‍යයි සම්පූර්ණයෙන්ම මේ ධර්මයට යොමු වෙන්න තනි කර සත්‍යවාදී බව. කිසිදු විදිහකින් කිසිම කාරණාවක් එක්ක මානසික මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්කෝ. මානසික සංකල්පයකට කොටු වෙන්නේ නැතුවයි අපි හැම දෙයකටම සත්‍යවාදී හොයන්නට ඕන. මට පුංචි මෙන්න මේකට උත්තරයක් දෙන්න. කිසිදු විදිහකින් මානසික සංකල්පයක් දාන්නේ නැතුව මට ඇහැ කියන්නේ මොකද්ද කියලා දෙන්න. මානසික සංකල්පයක් දාන්න බෑ. මනසෙන් දන අරමුණක් දෙන්න බෑ. මෙන්න මේකයි කියලා. එහෙනම් ධර්මයේ කතාවක් නෙමෙයි මං අහන්නේ. අපට තේරෙන්නේ දැන් අපි ඇහෙන් රූප දකිනවනේ. නේ? මට මේ ඇහැ කියන්නේ මොකද්ද කියලා විග්‍රහ කරලා දෙන්න. හැබැයි මානසික සංකල්පයක් වෙන්නේ. මානසික සංකල්ප කියන්නේ හිතලු කියන එකනේ නේ. මනෝලෝක කියන එකනේ. මං කියන්නේ මානසික සංකල්පයක් නැතිව ඇහැ කියන්නේ මොකද්ද කියලා විග්‍රහ කරලා දෙන්න. දැකීම ලබන්නේ ඉන්ද්‍රිය කිව්වොත් හරිද කරන්නේ. ඒත් හිතලා නේද මානසික සංකල්පයක් නේ. මං අහන්නේ මානසික සංකල්පයක් නැතුව මේ මට මේ ඇත්තටම මට ගොන කෝප්පේ. දැන් මට කියන්න දෙයක් නැහැ බේන් කෝප්පේ. නේ? මං තව පොඩ්ඩක් සරල කරන්නම්කෝ. තවත් තේරුම් ගන්න. ඇහැට පේන්නේ රූපනේ. පොඩ්ඩක් ඇඟිල්ලෙන් යනගෙන පොඩ්ඩක් බලන්න ඇහැට රූප පේනවද පහසක් දැනෙනවද කියලා. ඇඟිල්ලෙන් කොහම ඇනගත්තට පස්සේ වේදනාවක් පහසක් දැනෙනවද රූපයක් පේනවද? පහස දැනෙන්නේ ඇහැටද කයටද? කයට. ආයතන ඇහැ කියන්නේ මොකද්ද? දැන් මං අහන්නේ ඇහැ කියන්නේ මොකද්ද කියලා. දැන් මේ පහස දැනෙන්නේ කයටනේ. ඇහැටද ඇඟිල්ලෙන් යන්නේ? ඒ ඇහැටද ඇඟිල්ලෙන් යන්නේ? ඒක සාමාන්‍යයෙන් සම්මුතියක් දෙකක් වෙනවා. අපි ඔය වචන වලට ගිහිලා හරියන්නේ අපිට අපි ඔය වචන දැම්මට පස්සේ අපි හිතන එක අයින් කරනවා. කියන්නේ හිතන්න ඉඩක් දුන්නාම අපි මොකක් හරි දාලා ඒක හරි අපි අයින් කරනවා. ආයි හරි. අර හිතන එක නිකන් අර හරිය ලෙස්සලා යනවා. නේ අපිට හිතන්න ඒ කියන්නේ හිතන්න ඉඩක් තියෙන්නේ. එතකොට යන්නේ කාරණාවක අපි හිතන්න පෙළඹෙන්න ඕනේ. මොකද්ද ඇහැ කියන්නේ? එතකොට බලන්න අපි මේ ලෝකේ හැම දෙයක්ම සත්‍යවාදී පදනමක් නැතුව මානසික සංකල්පයක් එක්ක කොටු කරගත්ත දෙයක අපි ඇත්ත හොයන්නේ. සත්‍යවාදී පදනමක් නැතුව
මානසික ලෝකය කොටු කරගත්ත දෙයකට යනවා. මේ කීමන ගැලපෙන්නේ නැහැ. ගැලපෙන්නේ නැහැ නේද? සත්‍යවාදී පදනමක් නැතුව මානසික ලෝකයේ කොටු කරගත්ත දෙයකට හොයනවා. ඉතින් මානසික ලෝක කොටු කරලා දැන් ඇත්ත හොයන්න දෙයක් නෑනේ. නේ? අපේ සම්පූර්ණ ජීවිතය කරන්නේ ඔක. මම පුංචි උපමාවක් කියන්න. චූට්ටක් මේ සදාචාරාත්මක තියෙන්න පුළුවන්. මම දේශනාවක් කියලා තියෙනවා මේක. වඳ කාන්තාවකගේ දරුවෙක් මිරිගුවක පිනලා නානවා. වඳ කාන්තාවකගේ දරුවෙක් මිරිගුවක පිනලා නානවා. මොකක්ද ඒකේ අර්ථය? අර්ථයක් නැහැ නේ. දැන් ඕක අපි හොයන්න ගත්තොත් එහෙම. මේ ස්වාමීන් කිව්ව කාරණා මොකක්ද අර්ථය? ඒ හොයන්න යන වැඩේම මේ කීප කාරණා තේරුන්නේ නැහැ කියන එකනේ. දැන් එතකොට සත්‍ය පදනමක් නැතුව මානසික ලෝකයක කොටු වෙච්ච අපි මොකද ඇත්ත හොයන්නේ? සත්‍ය පදනමක් නැතුව මානසික ලෝකයක කොටු වෙලා ඒක ඇත්තයි කියලා අරගෙන ඒක සත්‍ය වෙනවා. ඒක හරියට මගෙන් පෙරලා ප්‍රශ්න කරනවා වගේ වැඩ. එහෙම වෙන්න බෑනේ සාන්නත්. කොහොමද මේ වඳ කාන්තාවගේ දරුවෙක් ඉන්නත් එහෙම දරුවොත් නෑ. වඳ කාන්තාව කියන දරුවෝ නැති කෙනෙකුට මිදිකුවක පිහිල්ලා නානවා. දැන් ඉතින් ඕක මගෙන් ප්‍රශ්න කරන්න කිව්වොත් එහෙම ඒ ප්‍රශ්න කිරීම මෝඩකම නෙවෙයි. ඒ ප්‍රශ්න කිරීම මෝඩකම නෙවෙයි. ඉතින් මම දැන් ප්‍රශ්නයක් ඇහුවා මේ. දැන් ඇහි ඇත්ත හොයන්න ඕනේ නේ. ඇහැ කියන්නේ මොකද්ද කියලා හොයන්න ඕනේ. හරි දැන් මට ඇහැ කියන එක මොකද්ද කියලා විග්‍රහ කරලා දෙන්න. හොයන්න යන කලින් ඇහැ කියන එක දැනගෙන ඉන්න ඕනේ නේ. විග්‍රහ කරගන්න එකේ සත්‍ය හොයන්නේ. එහෙනම් කිව්වොත් අපි අහන්නේ සතරෙන් මහා භූතයෙන් හටගත් ඒ ඔක්කොම අපි ඒ ඔහොම දැම්මොත් හතර මහා භූත කියන්නේ මොකද්ද කියලා අහන්න වෙනවා. ඒ ඔක්කොම ආයෙත් මානසික සංකල්පයන් අපි දාන්නේ. දැන් මට රිදෙනවා. ඇයි රිදෙන්නේ? හොයන්න පුළුවන් නේ. පොඩ්ඩක් දැනෙනවනේ. දැන් අපිට දැනුණා. රිදෙනවා. ඇයි රිදෙන්නේ? ඒ වගේ මම නියනකොට වලට පේනවනේ. ඇයි පේන්නේ? දැන් හොයන්න පුළුවන් නේද ඒක ටික? පේනව නේද? ඇයි පේන්නේ? දැන් පොඩි සත්‍ය පදනමක් තියෙනවනේ. හෙදිලා නේද පේනවා කියන්නේ. දැන් ඇහෙනවනේ. ඇයි ඇහෙන්නේ? දැන් ඒකට හොයන්න පොඩි පදනමක් තියෙනවනේ. දැන් අපි කියනවා කනට ඇහෙන්නේ කියලා. දැන් මට කන මොකද්ද කියලා කියන්නේ ඇහෙන කන? පේන්නේ ඇහැට කියනවා. මට පේන ඇහැ මොකද්ද කියලා කියන්නේ. දැන් ඕකට පදනමක් නැහැනේ. අපි හැම වෙලේම පදනම කියන කාරණාව, ඒ කියන්නේ මම අර කීව එකයි අර අතීතයේ විවහාර කරපු දේ අපිට දැන් සත්‍යවාදීව අපට හිතන්න ඕන විදිහට හැදිලා තියෙනට. දැන් යෙදෙන අපට හිතන්න ඕන මානසික සංකල්පයක් නැති දැන් යෙදීමකයි අපි සැබෑම හිතිල්ල අපිට තියෙන්නේ. ඒකෙක් අපිට තියෙන්නේ විචක්ෂණය කියන එක නෙමෙයි. අර සාමාන්‍ය මනසින් ওই ප්‍රකල්පන කර කර ඉන්නේ. ඒ ප්‍රකල්පනවල නිකන් වැදගත් ලේබල් එක ප්‍රකල්පනයක් විතරයි. කියන්නේ වැදගත් ලේබල් එකක් ගහව ප්‍රකල්පනයක් විතරයි තියෙන්නේ. අර ප්‍රකල්පනියම තමයි. දැන් පේන්නේ නැහැ කියලා හොයන්න. පේන්නේ නැහැ කියලා දැනෙනවද අපට? දැනෙන්නේ නැද්ද? පේනවා කියන එක දැනෙනවද? ඇයි පේන්නේ? දැන් අර වචනයක් විග්‍රහ කරන්න දෙයක් නැහැ නේ. පේනවා කියන වචනයක් විග්‍රහ කරන්න දෙයක් නැහැ. පේනවා කියන එක ඇදලා තියෙනවා. ඇයි පේන්නේ? ඇහෙනවා කියන එක ඇදලා තියෙනවා. ඇයි ඇහෙන්නේ? අපි මනසින් දා ගන්නවා පේන්නේ ඇහැට. පේන්නේ ඇහැට. තියෙන දේ ඇහැට පේනවා. දැන් තියෙන දේ ඇහැට පේනවා කියන්නේ අපි ඇහැ කියන එකත් තියෙන දේ කියන එකත් කියන දෙකට මානසික සංකල්පයකින් තොරව අපට දැනෙන්නට ඕනේ. මම අර පොතේ ලියලා තියෙන ලස්සනට ඇහැට පේනවා. ඇහැට පේනවා. හරි. පෙනීමක් තියෙනවා. ඇහෙන් දැක්මක් තියෙනවා. හැබැයි ඇහැට දකින්න බවක් නැහැ. ඇහැට දැකීමක් පෙනීමක් තියෙනවා. ඇහැට දකින්න බවක් නැහැ. අපට දකින්න බවක් තියෙනවා. අපට දකින්නවා කියලා පේනවා කියලාදී ඇහැට පේනවා කියලා එකක් නැහැ. පේන්නේ ඇහි. පේන බව තියෙන්නේ අපට. ඇහැට පේන බවක් නැහැ. දැන් අපට නම් පේන බව තියෙන්නේ. අපි ඕක ඇහැට දාලා පේන බවක් නේ අපට ලැබිලා තියෙන්නේ. අපට පේනවා කියලා බවක් හම්බෙලා. පේන බවක් හම්බෙලා. ඇහැට තමයි පෙනීම තියෙන්නේ. හැබැයි ඇහැට පේන බවක් නැහැ. දැන් අපි මොකද කරන්නේ? ඇහැට කෝප්පේ හම්බුණා කියලා අපි දැන් මේ අර අහක යන කෙනෙකුට කියනවා මේ අර දැන් ඇහැට කෝප්පවක් හම්බෙලා නැහැනේ.
අපන්නේ කොබ්බවක් හම්බෙන්නේ පෙනීමත් එක්ක. අපි ඇහැට කියනවා හොයන්න කියලා ඇහැ විග්‍රහ කර කර අපි හිතනවා එයාට පෙනුණා කියලා. ඒ කියන්නේ එයාට පෙනිච්ච බවක් හම්බුණා කියලා අපි මොකද්ද එකක් හොයනවා. අපිම නම් කරගෙන මම ඒකට උපමාවක් කියනවා හරියට. අපිම හිර කූඩුවක් හදාගෙන. අපිම හිර කූඩුවට රිංගගෙන. අපිම හිර කූඩුව ලොක් කරලා. අපිම යතුරු විසික් කරලා. අපිම දැන් යතුරු හොයාගෙන එළියට යන්න හදනවා. අපිම දැන් හිර කූඩුවෙන් එළියට යන්න හදනවා යතුරු හොයාගෙන. හිර කූඩුව හැදුවෙත් අපි, හිර කූඩුව ගියෙත් අපි, ලොක් කරගත්තෙත් අපි, යතුරු විසික් කරෙත් අපි. දැන් එළියට යන්න ඕනේ. ඔන්න ඔය වගේ වැඩක් තමයි. අපිම මේ සියල්ල කියන්නේ අපිම වැරදි විදිහකට මම අර කිව්වේ සත්‍යවාදී පදනම චුට්ටි හරි අඩුවක් තියෙනවා නම් අසත්‍යවාදී පදනමක් පොඩ්ඩක් හරි තියෙනවා නම් කිරි කලයට ගොම්බින්දුවක් වෙනවා ඉති කරන්න වෙන්නේ. නේ? අන්න ඒ වගේ නෝ මොකද අපි කොතනක හරි අසත්‍යවාදී පදනමක ඉන්නවා. හරියට සත්‍යවාදී වෙනවා නම් මෙන්න මේකයි මේ කියන්නේ කියලා läග ගැනීම කාටවත් හම්බෙන්නේ නැහැ. සිදුවන්නේ හිතන එක විතරයි. නැත්නම් බුදුරණවහන්සේගේ ධර්මයෙන් ඉන්නේ ඉන්නව මිනිස්සෙක් විනාශ වෙන එක. එදන් අපි ඉන්නව නිවන් දැක්කම උපදින්නේ නැහනේ. නිවන් දැක්කම උපදින්නේ නැහැ. ඉන්නව කෙනෙක් විනාශ වෙනවා. දැන් අපිට ඇත්තටම තියෙනවා ඒක තියෙන්නේ මෙහෙමයි. නිවන් දැක්කම ඕක බොරු වෙනවා. එතෙක් හොඳයි. එතෙක් අපට හම්බ වෙනවා නිවන් දැක්කම ඒක බොරු වෙනවා. ඉතින් තනිකරම අර බුදුරණවහන්සේට කරන චෝදනාව තියෙන දැන තියනවා කියන එක සාධාරණයි. අපි සත්‍යවාදී වෙනවා නම් මොකද තියනවා කියන්නේ? දැන් මම ප්‍රශ්නේ අහුවේ ඇහැ කියලා. දැන් ඇහැ නැති වෙන්න තියෙන්න බෑ නේද? තියෙන බවක් ලැබෙන්න ඕන නැති වෙන්නේ. දැන් ඔක හොයාගෙන යද්දි සත්‍යවාදීවම දැන් කාට හරි කියන්න පුළුවන්ද බුදුරණවහන්සේගේ ධර්මයේ කියලා දෙනවා ඇහැ නැති කරන එක කියලා. එනකොට සත්‍යවාදී අපි හිතන් ඉන්නකොට ඇහැ හැබැයි සංකල්ප නෙමෙයි ඇහැ. එනකොට ඇහැ හොයන්න ඕනේ. දැන් බුදුරණවහන්සේ ධර්මයේ ඇහැ නැති කරන හැටි කියලා දෙනවා. දැන් ඕක හිතාගෙන යන කෙනෙකුට බියෙන් ඇහැ නැති කරන හැටි. ඉතින් මොකද්ද ඇහැ කොහොමද නැති කරන්නේ? මානසිකව ගත්ත දේම සත්‍ය වශයෙන් පිළිගන්න නැතුව අපි ඒකම ඔස්සේ මානසිකව ගන්නවා නැති කරනවා කියලා. අපේ විචක්ෂණයම තියෙනවා නම් අපට අන්න බුදුරණවහන්සේගේ ධර්මයේ ඒකයි ස්වභාවය ප්‍රායෝගික නිවීමක්. අපි හොයන්නේ හම්බ වෙලා අයින් කිරිල්ල. ඇහැ හම්බ වෙනවා. ඊට පස්සේ අයින් කරනවා. විඥානි හම්බ වෙනවා. ඊට පස්සේ අයින් කරනවා. බුදුරණවහන්සේ ධර්මයේ සීල සමාධි ප්‍රඥා පුරුදු කරලා බොජ්ජංග භාවිතා කරලා පංච උපාස්කන්ධ උදේවය බලලා අන්න ඊට පස්සේ අයින් කරනවා. හතිපට්ඨනේ වල ඊට පස්සේ අයින් කරනවා. තියෙනවා. ඊට පස්සේ අයින් කරනවා. අර ටික වල අයින් කරනවා. හරියට හොයාගෙන ඒකයි මම අර ධම්මචින්තා පොතේ ලියලා තියෙන්නේ. ලෝකයා ලෝකයේ දෙයක් කරගෙන මේ දෙයින් අයින් වෙන්න දෙයක් කරකට ධර්මයට ලං වෙනවා. ලෝකයේ දෙයක් කරගෙන මේක වදයක් නිසා මේකෙන් අයින් වෙන්න දෙයක් කරකට ධර්මයට ලං වෙනවා. ඕකයි ලෝකේ තියෙන්නේ. ලෝකයේ දෙයක් වුණා කියන කාරණාව මොකද්ද කියලා හොයනකොට ඒ හෙවීමේ වැඩපිළිවෙලේ සිද්ධිය තමයි ධර්මයේ කියන්නේ. අලුත් දෙයක් නෙමෙයි. ඒකට විග්‍රහය තමයි ධර්මයේ කියන්නේ. ඉතින් නැති කරන්නේ මොකද්ද? කතාවක් නෑ. අන්න නිවීම කියන වචනේ කියන්නේ අන්න අර්ථාන්විත බව. හැබැයි ඉතින් ඒ කාරණාවටම කිට්ටු වෙන එක ලේසි නෑ. මොකද හේතුව අපි කොහෙන් හරි මේ සත්‍යයේ ස්වභාවය සුඛකාමානේ භූතානේ කොහෙන් හරි läගගෙන හතුරු වෙන්න තමයි කැමති. අර විදිහට මේ සත්‍ය හොයන එක නෙමෙයි කියන්නේ. කොහෙන් හරි läග ගන්නවා. ඒක කැමති වෙලා තියෙන්නේ ඒ සිස්ටම් එකට හිත බර වෙලා තියෙන්නේ. ඒක ආශ්‍රවද සම්බන්ධයි. ආශ්‍රව භව නිත්‍යයක් තියෙන්නේ. භව ආශ්‍රවනේ තියෙන්නේ. පැවැත්මටයි දැන් ජීවිතයේ ඉදලම තියෙන්නේ. දැන් මෙහෙම ඉදලා බලන්නකො. අපි මොන හරි විග්‍රහයක් එනවා නම් අපට හරි වෙන්න මේක කියලා විග්‍රහයක් එනවා. දැන් අවිජ්ජාශ්‍රව, භවආශ්‍රව, කාමාශ්‍රව කියන එක නිරුද්ධ වීම නිවීමත් එක්ක නෙවෙයි. අපේ පැවැත්මේ යෙදීම තියෙන්නේ මෝඩකම නම් වූ ආශ්‍රව ක්‍රියාකාරීත්වය. අපිට හැබැයි මේක හරි කියලා හම්බ වෙනවා. මොන හරි විග්‍රහයක්. මොකද්ද පදනම? මෝඩකම නම් වූ ආශ්‍රවය. හරි කියලා හම්බ වෙනවා. මෝඩකමෙන් තියෙන හරිද හරිද? නෑ නේ. මෝඩකමෙන් තියෙන හරිද හරි නෑ. දැන් අපිට ලෝකයේ මොන හරි විග්‍රහයක් හරිම දේ හම්බුණා කියන්නේ රහත් වෙලා නෙමෙයිනේ. අවිජ්ජාස ක්‍රියාකාරීත්වයනේ.
එහෙනම් අපේ පදනමේ අවිද්‍යාව කියන කාරණා නැති වෙලා නෙමෙයි තියෙන්නේ. අපේ යෙදීම ඉස්මතුනේ මොකකින්ද? අවිද්‍යාවෙන්. ඉතින් අවිද්‍යාවෙන් ඉදිච්ච ඉස්මතු වීම සත්‍ය කොහෙද තියෙන්නේ? ඒ කියන්නේ අපි උත්සාහ කරනවා මේ කොහොඹ ඇටයකින් මිදි ගන්න. ඒ කවදාවත් වෙන්නේ නැහැ. කොහොඹ ඇටේ පෝෂණය කරනවා. හැබැයි බලාපොරොත්තු වෙන්නේ මිදි. අපි සමහරවිට කොහොඹ ගහ මේ ලියන හැදෙනකොට අපි ඒකට ඒ බලාපොරොත්තු නිසා අර මේ මිදි ප්ලාස්ටික් මිදි ගනනලා එල්ලලා හැම හදාගෙන යයි. කොන් වගේ වැඩක් තියෙනවා. මේ කාලවලදී ස්වාමීන් වහන්සේ දැන් ප්‍රශ්න සාමුද්‍රික ප්‍රශ්න කියන කතන්දරේ වල හිත හොඳට සාමයෙන් තියෙන ලොකු ශක්තියක් වෙනවා. මේ දැක්මේ ඉන්නකොට අනිවාර්යයෙන්ම දැන් කවුරුත් මාත් එක්ක මේ දැන් මං කිව්ව කොරෝනා අපට ආශිර්වාදයක්. කොරෝනා වලින් ආශිර්වාදයක් වුණා. හොඳ විවේකීව ධර්මයේ ඉගෙන ගත්තා. දැන් මේ තෙල් දීලා නැති එක පුදුම දහම දැක්මට උපකාරයක්. ඇයි? අපට කෙලෙසියක් කෙනකොට කෙලෙසිය හඳුනා ගන්න පුළුවන්. අපට බඩගින්න දැන්නකොට කන්න නැති වෙනකොට හඳුනා ගන්න පුළුවන් කෙලෙසිය. ධර්මයේ ඉන්න කෙනෙකුට පුදුම විදිහට ධර්මයේ ඉන්න අනික් කෙනෙකුට බෑ. ඒ කියන්නේ මේක අපට උපකාරයක් වෙනවා. එහෙනම් මමත් හිතුවා ස්වාමීන් වහන්සේ මේ කවුරුහරි මට කියනකොට වරාද මේ කාලේ රට හිටියා නම් කිසි කරදරයක් නැහැ නේ. මේ නෑ ඉතින් අතරම ડોක්ටර්ස්ලා වෙලා ඉතින් ඒ කාලේ ගියා මේ කට්ටිය ගියා ආස්ට්‍රේලියානු. ඉතින් මම කිව්වේ දැන් තව අපි පොඩි කාලයක් ඉන්නේ. දැන් ඒ රටවලට ගියාට කෙලෙස් ඇවිස්සෙන්නේ නැහැ. ඒක ඔක්කොම ලැබෙනවා අතට පයට සේරමෙන්දී නැගලත් නේ කියමුකෝ. නමුත් මෙහෙදී කාණ්ඩ ප්‍රශ්න හොයන්න. අර ප්‍රශ්න මේ ප්‍රශ්න. ඒ ඇවිස්සෙන්නේ කෙලෙස් වනේ සම්බන්ධ. දැන් ඒවා පහල දැන් මනුෂ්‍ය ජීවිතේකුත් හම්බෙලා ඒව පිනවල අරව මේවා කරගන්නේ කිසි තේරුමක් නැහැ. ඇත්තටම ඉතින් කාමයන්නේ අපි කාමයන් කියන්නේ කාමයන් ලැබීමේ අපේක්ෂාවෙන් මම මේ දේශනා ළඟදී කරා ගොඩක් මේ හරකා මඩේ ලගිනවා කියන කාමයන්ට බුදුන සුකුමා කරලා තියෙනවා. ඉතින් ඒ කියවන තුලම තියෙන්නේ කාමයන් ලගින්නේ මේ හරකේ. කියන්නේ මඩේ ලගින්නේ මේ හරකේ. එතකොට පංචකාමයන් එක්ක හතුටක් කියන කාරණාව දකින්නේ මේ හරක් වගේ ගතියක් තියෙන නිසා. නැත්නම් පංචකාමයන් හතුටක් දකින්නවා කියන එකනේ. ඒ කියන්නේ අපට ඛණ්ඩ නැහැ. අපට අඳින්න නැහැ. අපට ඉඳ හරියට නැහැ. මේ අදෝනාව කියන්නේ කාමයන් නැහැ කියන එකනේ. වෙන කිසි කතාවක් නෙමෙයි. ඒ කියන්නේ කාමයන් නැහැ කියන්නේ කාමයන් එක්ක මීහරක මඩේ ලගින් ආස්වාදෙ භුක්ති විඳිනවා වගේ කාමයන් එක්ක ආස්වාදයේ තියෙන මීහරක් ගතියක් තියෙනවා. ජීවිත කාමයේ විස්තරකන්න පුළුවන් නේද මම දන්නේ. සුඛ දුක්ඛ උපේක්ඛා වේදනාස්ස ඒක ඉස්තරකන්න පුළුවන් නේද කිව්වොත් ඒ කාමයන් විතරයි කාම සැප මොකද මේ සුඛ දුක්ඛ උපේක්ෂාවකින් තව අනිත් පැතිත් තියෙනවානේ. කාමයේ කියන සැපය කියන එක විතර කතා කරනවා. කාම සැපය. මොකද සමාධි සැපයකුත් තියෙනවා. ඒක සැපය. ඊළඟ නිරාමස දුකකුත් තියෙනවා. ඒකත් දුක. ඒක වෙනම විග්‍රහයක්. ඉතින් ඒ නිසා මේක කාම සැපය කියන එක විතරයි. කාමයන්. දේශනාවේ සත්‍යවාදී ටික අපිට කියලා දෙන්න කියලා ඒකත් දැනෙන්න යන්නේ. සත්‍යවාදී හිතන්න ඉතින් අපට මේ අපේ ජීවිතයේ යෙදෙන කරුණු එක ටික ටික හිතන්නට ඕන. මම අර මම කවුද කියලා පොත ගැහුවට පස්සේ ටිකක් දෙන්න එක දැන් අපි අදමින් යනවා. මේ අපි බුදුදහමෙන් තොරව බුදුදහම තියෙන්නේ ප්‍රඥාවන්තයන්ට ඊතර වෙන්නේ. අපි ඔන්නෝක පොඩ්ඩක් හිතන්නට ඕන. බුදුදහම තියෙන්නේ ප්‍රඥාවන්තයන්ට ඊතර වෙන්නේ. අපි ප්‍රඥාව ඇති කරගන්නවට පිළිලා කොහෙන් හරි කරන්න ඕනේ. බුදුදහමේ තියෙන කරුණෝරම් කරත් කමන්නේ. හැබැයි මේක ඒකාන්තයෙන් බුදුදහම කියලා ගන්න නැතුව. අපි ගන්නේ අපට තේරෙන කරුණක අපි හිතන්න ගන්නේ මේ බුදුදහම කියලා. බුදුදහම ගෝචර ප්‍රඥාවන්තයට. එතකොට අපි ප්‍රඥාව කියන කාරණාව හිතීමේ ගතිය නැතුව තියෙද්දි අරක බුදුදහම කියලා ගත්තාට පස්සේ දැන් අපට ආපහු බුදුදහම කියන කාරණාවට යන්න ගන්නෑ. මම මුලින්ම කිව්වේ කියන්නේ මුලින්ම මම මේ ඉදිරිපත් කරන්නේ බෞද්ධ කියන අයටයි ප්‍රශ්නේ තියෙන්නේ. බුදුදහම කියලා දෙයක් අපේ මේ ගෝචර කුමනට අල්ලගන්න නිසා. ඉස්සල්ලාම ධර්ම කියන්නේ කලින් මම උපමාවක් කියනවා.
සිමෙන්ති ෆැක්ටරි එක සිමෙන්ති ගල් වෙලා. ෆැක්ටරි මැෂින් එක ඇතුලේ. දැන් සිමෙන්ති අඹරන්න ඕනේ. දැන් අරහින් හුණු ගල් දාලා සිමෙන්ති අඹරන්න උත්සාහ කරනවා. සම්පූර්ණයෙන් දැන් ගල් වෙලා. සිමෙන්ති අඹරෙයිද? නැහැ. ඉස්සෙල්ලා කරන්නට ඕනේ නැත්තේ කලින් කරපු වැරද්ද අයින් කරන්න වෙනවා. අරක තියෙන සිමෙන්ති ගල් වෙච්ච කඩපු ඒ කරුණ ටික සේරම කඩලා අයින් කරලා ඉවරලා අලුතෙන් අර ගල් මුණු ගල් දාලා සිමෙන්ති අමරන්න ඕනේ. මුලින්ම කරන අර කඩලා අයින් කරන එක. අපරාධනේ මෙව්වා. වැඩ අපරාධද? දැන් අපි කඩලා අයින් කරනකොට අපරාධේ සිමෙන්ති මේවා කොච්චර මිලයිද? ගල් වෙච්ච කෑලි. කිසි වැඩක් නැහැ. අන්න ඒ වගේ බෞද්ධ සමාජයට වෙලා තියෙන්නේ ඉස්ලාම් කරන්න වෙලා තියෙන්නේ මේ අර ටික කඩලා අයින් කරන එක. ඒක කඩන එක හරි අමාරුයි. ඒක කරන්න හරිම අමාරුයි. හරිම අමාරුයි. ඒ කියන්නේ ඒක දැන් හිතන්නකො නිකාය වශයෙන් හරි මොනහරි ආරණ්‍ය වශයෙන් හරි මොනහරි තැන් වලට ගාල් වෙලා තියෙනවා. ඒගොල්ලන් එතනින් අයින් වෙලා බලන දැක්මක් දැන් නිදාසේ ඕන දෙයකට අහුම්කන් දීලා හරි එහෙම මේකක් නැහැ. නෑ. ඒ නිසා අරක හරිම කියලා läගගෙන ඉන්නේ. ඒ කියන්නේ අපේ සමාජයේ නැහැ සත්‍යවාදී බව. අපි හැම වෙලෙම මොකක් හරි läග ගන්නයි ඕන නැත්තේ. අපි හැම එකම ගෙඩි පිටින් ඒ කියන්නේ අපි හොයන්න බලන්නේ නෑනේ. ඒ කියන්නේ අපි යම් කිසි කෙනෙක් කියන එක හරි කියලා තේරුම් අරගෙන හැබැයි හොයන්නට ඕන. හරි වැරදි කියලා ගන්න බෑ අපිට. වැරදි කියලා ගන්න අපිට යා කියන හොයන්න බෑනේ. හරි කියලා අරගෙන හොයන්නට ඕනේ. අපි හොයාගෙන යද්දි තමයි ඔන්න අපට වැරදි නම් අපි අයින් ඉන්නේ. දැන් බෝධිසත්ව ආලකාරාම ළඟට ගියා. බුද්ධඝරාම පුත්ත ළඟට ගියා. වැරදි නෙමෙයි හරි ප්‍රතිපදා. නමුත් විමුක්තිය නැහැ. ඒ අයින් වුණා. නිගා කරලා උඹලා කරන එක වැරදි. එහෙම නෑ. ඒක සුන්දර ප්‍රතිපදාවක්. හැබැයි ඒකෙන් විමුක්තිය නැහැ කියලා අයින් වුණා. එතකොට අපිට අපි සත්‍යවාදී නම් අපි මොකකටවත් කොටු වෙන්නේ නැහැ. කිසිම කාරණාවකට කොටු වෙන්නේ නැහැ. අපි හැම වෙලෙම හොයනවා. දැන් ඇත්තටම ඕනම කෙනෙකුට සාධාරණ පොදු ප්‍රශ්නේ තමයි මම කවුද කියන එක. ඉන්දියාවේ අදටත් අතීතයේත් දිගටම තිබිච්ච ප්‍රශ්නේ හොයන්නේ මම කවුද? දැන් මට නිවන් දකින්න හරි, මට සෝතාපන්න වෙන්න හරි, මට රහත් වෙන්න හරි, මට හතරෙන් නිදහස් වෙන්න හරි, මට සැප ලබන්න හරි. ඔය ඕනම දෙයකට ඕනම කෙනෙකුට සාධාරණ දෙයක් තියෙනවා මම කියන එක. ඉතින් මේ මම කවුද? නිවන් දකින්න හොයන්න, සෝතාපන්න වෙන්න හොයන්න, රහත් වෙන්න හොයන්න, සැප දෙන්න හොයන්න, ඊළඟට හතරෙන් නිදහස් වෙන්න හොයන්න. මේ ඔක්කොටම ඒ පොදු සාධකය මම කවුද? මම කවුද? ඒක දන්නේ නැතුව නිවන් දකින්න හොයනවා. ඒක දන්නේ නැතුව සෝතාපන්න වෙන්න හොයනවා. ඒක දන්නේ නැතුව රහත් වෙන්න හොයනවා. ඒක දැන් අපි රහත් කරන්නේ. ඒ කියන්නේ අපි මම රහත් කරන්න හොයනවා. මම සෝතාපන්න කරන්න හොයනවා. මට සැප දෙන්න හොයනවා. මාව හතරෙන් නිදහස් කරන්න හොයනවා. මම කවුද කියලා දන්නේ නැහැ. ඒක හරියට මේ වගේ. ඔන්න දේශනා තියෙනවා මේ උපමා දෙකක් තියෙනවා. කෙනෙක් ඉනිමග බලනවා. ඊළඟ අහනවා යාගෙන් මොකටද ඉනිමග බලන්නේ? කන්දකට නගින්න. ප්‍රාසාදයකට නගින්න. කොහෙද ඒක තියෙන්නේ? දන්නේ නැහැනේ. කොච්චරක් උසයිද? ඒත් දන්නේ නැහැ. මොකද්ද ඒ කරන්නේ? අර කන්දකට නගින්න ඉනිමග බලනවා. ඒ කියමුන හරිද? කොහෙද තියෙන්නේ? දන්නේ නැහැ. කොච්චරක් උසයිද? දන්නේ නැහැ. හැබැයි ඉනිමග බලනවා. කන්දට නගින්න. අන්න ඒ වගේ වැඩ. ඊළඟට තව එකක් තියෙනවා උපමාවක්. එකක් දේශනා තියෙනවා. මම කැමතිනේ කාන්තාවක් කිව්වහම. ඊළඟට අහනවා. කවුද ඒ කාන්තාව? දන්නේ නැහැනේ. නම ඒත් දන්නේ නැහැ. කොහෙද ඉන්නේ? ඒකත් දන්නේ නැහැ. අම්මා තාත්තා ඒ දන්නේත් නැහැ. ඉන්න පළාත් දන්නේ නැහැ. කුලය දන්නේ නැහැ. කළුද මුසුද පිටි ඒ දන්නේත් නැහැ. මං එයා බඳිනවා උනාට. අන්න ඒ වගේ වැඩ. ඒ කියන්නේ මම rahat වෙනවා කොහොමද? මම නිවන් දකින්නවා කොහොමද? මම හතර දුකෙන් නිදහස් වෙනවා කොහොමද? මම සැප ලබනවා කොහොමද? මම දිව්‍ය ලෝක යනවා කොහොමද? ඒ මම කවුද? දන්නේ නැහැ. දැන් මේ ඔක්කොම ලබන්නේ මම කවුද? දන්නේ නැහැ. ඇහැද? කනද? නාසයද? දිවද? කයද? මනසද? නැත්නම් මොළේද? හදවතද? මේ ඇඟමද? නැත්නම් මේ නමද? දන්නේ නැහැ. ඉතින් දන්නේ නැතුව මොකක් මට මොනවද දෙන්නද හොයන්නේ? මම කියන කවුද කියන කාරණාව දන්නේ නැතුව මොකක්ද දෙන්නද හොයන්නේ? ඔන්න ඕක සාධාරණ සත්‍යවාදී බව හොයන්න සාධාරණ කාරණාව ඕනම කෙනෙකුට. ඔන්න ඔය කාරණාව ගැන හිතනවනම් මං කවුද කියලා පුදුම විදිහට හිතන්න දිවෙනවා. මම ඔය ගොඩාක් පැති ලියලා තියෙනවා ඉතින් මේ පොතේ. දැන් ඔන්න මම නිදා ගන්නවා. නිදාගත්තේ මමද? නෑ කය මහත්යෙන් නින්ද ගියා.
වෙහෙස කයට. ඒතර මටත් වෙහෙසයි. මටද වෙහෙස කයටද වෙහෙස. ඒතර නිදාගත්තට පස්සේ මමත් නිදිද? එතකොට දැන් ඔන්න අපි හිතමු සිහි මුර්ජා වෙනවා. එතකොට මම කයට නම් සිහි මුර්ජා වෙලා. එතකොට මට මොකද වුනේ? මම කොහෙද ගියාද? එතකොට ආයෙ මං එනකොට එතකොට අලුතින් එන මම කවුද? දැන් අලුතෙන් ආයෙ මම එනවා සිහි මුර්ජා නැති වුණාට පස්සේ. එතකොට දැන් මොකද්ද මේ වෙන්නේ? මෙන්න මේ විදිහට අපිට මේ දැන් මේක සාමාන්‍ය සාධාරණ නැද්ද අපේ ජීවිතේ ගැන හිතන එක? හරි ප්‍රශ්නයක් ජීවිතේ. ඔන්න ඔය ප්‍රශ්නේ ගැන හිතනකොට අපේ ජීවිතේ මේ හිතන්න ඒ කියන්නේ අවංකව ඕනම කෙනෙකුට තියෙන ප්‍රශ්නයක්. ගොඩාක් තියෙනවා ඉංග්‍රීසි පොත් කියවමයි කියලා. හැබැයි ඉතින් අර ඒකේ මේ ප්‍රශ්නේ තියෙනවා උත්තරේ හැටියට දෙන කාරණාව වෙන ආත්මවාදයක්. ඔය එතම මොකක් හරි එකක් තියෙනවා. ඔය ප්‍රශ්නේ ඇතුළේ පොට්ටපාද සූත්‍රයක විස්තර කරලා දෙන්න. පොට්ටපාද සූත්‍රය ආශ්‍රයෙන් තියෙනවද? ඒ අර සංඥා මේවා තුන විග්‍රහ තියෙන්නේ මොකද්ද? ගොරෝසුම කය, මනෝමය කය, සංඥාමය කය කියන එක. ඒක ඇත්තටම ඒකත් ලෝකේ විග්‍රහයක්. ඒ කියන්නේ ගොරෝසුමය කය, සංඥාමය කය, මනෝමය කය කියන එක. එතකොට ඒ කාරණාත් මේ සූත්‍රෙත් එහෙම නිකන් ඒ වගේ විග්‍රහයක් වගේ නෑ. තියෙනවා ටිකක්. ඔව්. ඒ කියන්නේ ඒක මම කියලා ගන්නවා නලකය. නමුත් ඒක හිස් බව කියලා ඊට පස්සේ සූක්ෂමව මේ විදිහට හිතනවා කියලා නිවස මොකද මේ ඥාන මට්ටමේක ඉපද මම කියලා ගන්නවා එහෙම කියලා එහෙම සියුම් කය කියන්නේ මේකද? නෑ සියුම් කය කියන එක වෙනම ගොරෝසු කය, මනෝමය කය, මේ සංඥාමය කය. ඒකත් එක්ක හිතනකොට මේ හිතන්න බැරි ගොඩාක් තියෙනවා. එහෙම හිතිල්ල ආපු දැනදී අන්න ලස්සනට ජීවිතේ මෙහෙවන්න පුළුවන් ධර්මයක් එක්ක. එතකොට එයාගේ අවංකවම läග ගැනීමක් එක්ක නැතුව හොයන ගතියක් තියෙනවා ජීවිතේ. දැන් තව ගොඩාක් දේ තියෙනවා. මම එකක් කිව්වේ සත්‍යවාදී අපට හිතන්න උපකාර වෙන එකක්. ඒ කියන්නේ ඒක හොඳට දැනෙන එක. තව ගොඩාක් දේ තියෙනවා අපට හිතන්න જાති. එතකොට ඒක හිතන් යනකොට අපේ හිත ඇත්තටම මේ පුදුම විදියට කර්මන්න වෙනවා. ඒ කියන්නේ විචක්ෂණශීලී බවෙන් කර්මන්න වෙනවා. හැකිලෙන්නේ නැහැ. හිත ඍජු වෙනවා. ඔන්න ඔය කාරණාව ඇති වෙච්ච තැනදී අර බුදුරණවහන්සේගේ ධර්මයේ ලස්සන කතා කරන්න පුළුවන් අර හිතීමක් තියෙනවා. ඒ දැන් läග්ගන්න මොකක්වත් läග්ගන්නේ කන්නේ මම කවුද කියන එක දන්නේ නැතිව ඒක හොයාගෙන යන කෙනෙක් නම් ඉන්නේ මට ලැබෙන දේ අල්ල ගන්නවා කියන කාරණාවක් එයාට යන්න ඉඩන්නේ. එතකොට මේ චින්තනත් එක්ක ඉද්දි අර දෙන කාරණාව හිතන ක්‍රමයට අනුගත වෙනවා මිසක් මට ලැබෙන දෙයක් වෙන්නේ නැහැ. හිතන ක්‍රමයට අනුගත වෙනවා මට ලැබෙන දෙයක් වෙන්නේ නැහැ. මට ලැබෙන දෙයක් වෙන්නේ මම ඉන්නට ඕනේ. මං කවුද කියන කාරණා හොයාගෙන යද්දී අර ඇහෙන කාරණාව විඥානීය හරි සංඥාව හරි මම තේරුම් ගන්න දෙයක් බවට පත් වෙන්නේ නැහැ. මොකද මම කියන දෙන කවුද කියන ප්‍රශ්නේ තියෙනවා. අන්න මේක හිතන ක්‍රමයේ මේ හිතන ක්‍රමයට මේ ධර්මයේ එකතු වීම තමයි ඊතර වීම කියන්නේ. අන්න ඒක නම් ප්‍රඥාවන්තයාට ධර්මයේ කියන්නේ. සංකි සූත්‍රයේ විස්තරي ලස්සන තියෙනවා. ඒ කියන්නේ සැබෑම ප්‍රඥාවන්තයාගේ විග්‍රහය තියෙනවා. එයා ධර්මයේ හොයාගෙන යන හැටි තියෙනවා. එයාට ධර්මයේ ඇහෙන්නට තියෙනවා. එයා ඊතර වෙන විදිහ තියෙනවා. අන්න ඒ කෙනාගේ දැන් මේවයි කරුණක් විග්‍රහ කරලා නැහැ. කිසිදු කාරණාවක් යාට සද්ධාරෝචි අනුසව ආකාර පරිතක්ක දෙකි විඥානකන්තේ වලට ලැග් ගන්න බෑ. එච්චර හිතීමක් තියෙනවා. කිසිදු දෙයක් එකට යාට අල්ල ගන්න බෑ. හැබැයි යාට දැන් ඉන්න වෙන්නේ මේ කරුණ එක්කනේ. ඒ නිසා ඉන්නවා. හැබැයි මේක මැත්තේ කියලා නේ. තව හොයනවා. කිසිසේත් නතර වීමක් නැහැ. තව හොයනවා. ඔහොම හොයන කෙනෙකුට තමයි අන්නර ධර්මයේ ඇහෙන්නේ. ඒ ධර්මයේ මේ කරුණ පහට ගෝචර නැහැ. එතකොට එයාගේ හිතීමේ ශෛලිය මේ කරුණ පහයක ඉන්න එකක් නෙමෙයි. තව läග් හොයන කාරණාව. ඇහෙන ධර්මයක් මේ කරුණ පහකට läග් ගන්න එකක් නෙමෙයි. දැන් මේ දෙක හරියට ධන එරිනයි වගේ ගාහන්ට එකතු වෙනවා. අන්න ඊතර වෙනවා. අර්ථාන්විතව ඊතර වෙනවා. ඒ සක්කාය දිට්ඨි ප්‍රහාණය පොත පොඩ්ඩක් මේකට ගැඹුරුයි ගොඩක්. නමුත් අර මූලික ඉඳලා ඔය මම ටිකක් විග්‍රහ කරලා තියෙන සමාජයේ පසුබිම ඊට පස්සේ ඇයි ධමයක් අවශ්‍ය සක්කාය දිට්ඨිය කියලා අපි දැන් පුදුම විදිහට සක්කාය දිට්ඨිය දන්නවා. සක්කාය දිට්ඨිය ඒකේ අර්ථය මොකද්ද? සුඛියත් දැක්ම. සුඛියත්වයේ දැක්ම දකින්න විදිහ. අපි සක්කාය දිට්ඨිය කියනකොට අර රූපං වත්තු සමනපස්සති රූපවන්තං වත්තානං අත්තනීවා රූපං රූපස්මින් වත්තාන කියන්නේ මොනවා හරි අපට ලේබල් ටිකක් තියෙනවා. හැබැයි දන්නේ නැති එකම දේ සක්කාය දිට්ඨිය. අර්ථාන්විතව දන්නේ නැහැ. වචනේ සහ වචනීයට පෙළ ගැහිච්ච ටික ඔක්කොම ටික දන්නවා. හැබැයි සක්කාය දිට්ඨිය කියන කාරණාව අර්ථාන්විත නැහැ. මම තව ප්‍රශ්නයක් අහන්නම්.
සක්කාය දිට්ඨිය පිළිබඳව යමෙකුට වැටහෙන්නට නම් යමෙකුට මොනවා හරි විග්‍රහයක් වෙන්නට නම් මොනවා හරි මැනීමක් වෙන්නට ඕනේ නේද? එතකොට ඒක දැන් මං කිව්වේ සැප කියන කාරණාව දුක නැත්තම් සැප නැහැ. සැපේ දුන්නට සැප නැහැ. ඒක මනින්නේ කොහොමද? දුකත් එක්කනේ මනින්නේ. සක්කාය දිට්ඨිය කියලා මනින්නේ කොහොමද? දැන් කළු සුදුත් එක වුණා කළු. අපිට ලස්සනට මේ දෙකත් එකම වෙන මේක කළු මේක සුදු. දැන් කළුම නම් තියෙන්නේ සුදු කළු කතාවක් නැහැ. අඳුරම නම් තියෙන්නේ අඳුර කතාවක් නැහැ. එළියම නම් තියෙන්නේ එළිය කතාවක් නැහැ. ඒ මනින්න විදිහක් නැහැ. ඒ කියන්නේ ඒක මැනීමක් එක්කනේ ඒක තේරෙන්නේ. ඒ සක්කාය දිට්ඨිය කියන කාරණාව කොහොමද තේරුම් ගන්නේ? මොකක්ද මැනීමක් එක්කනේ තේරුම් ගන්න තියෙන්නේ. නැත්තම් තේරුම් ගන්න බෑනේ. දැන් හරි අනිත්‍යයි කියන එක තේරුම් ගන්න තියෙන්නේ මොකක් එක්කද? නිට්ටයයි එක්ක. නිට්ටයයි කියන කතාවට අනිත්‍ය කතා කරන්න බෑ. දුක තේරුම් ගන්න පුළුවන් සැප එක්ක. අනාත්ම තේරුම් ගන්න පුළුවන් ආත්මය එක්ක. සක්කාය දිට්ඨිය තේරුම් ගන්න පුළුවන් සක්කාය දිට්ඨි ප්‍රහාණය එක්ක. එහෙනම් සක්කාය දිට්ඨිය දන්නේ කවුද? ප්‍රහාණය කරන මාර්ගයේ ඉන්න කෙනා. ඒත් එක්ක අපි සක්කාය දිට්ඨිය කියන්නේ හුදු වචනයක ලේබලයක් විතරයි. සැබෑම සක්කාය දිට්ඨි නිර්වචනය දන්නේ අර්ථාන්විත භාවයේ දෙන්නේ. සක්කාය දිට්ඨිය නිරෝධ වෙන මාර්ගයෙන් යුක්ත කෙනා. අනිත් කිසි කෙනෙකුට මේකයි සක්කාය දිට්ඨිය කියන්නේ කියලා. මොකකින් කොහොමද ඒකට පදයක් නෑ නිර්වචනය දෙන්නේ. කිසිම නිර්වචනයක් දෙන්න අර්ථයක් නෑ. වචනයක් විතරයි. අර මම උදේගේ පදපරම කියන එක අපි හිතන්නේ පදපරම කියන වචනේ ඇහෙනකොට මේ ඒකාන්තයෙන් කවදාවත් අවබෝධ කරන්නේ නැහැ කියලා. ඒක නෙමෙයි. පදපරම නම් අවබෝධ කරන්නේ නැහැ. පදේ පරමුණා නම් අවබෝධ කරගන්න. එච්චරයි. දැන් අපි හිතන ඔන්න අරය පදපරම අරය නෑ එහෙම එකක් නෙමෙයි. දැන් අපි ඉගෙන ගන්න ක්‍රමෙන් අපි පදේ පරම කරගත්තා නම් අවබෝධ කරන්නේ නැහැ. එච්චරයි. ඊට පස්සේ ඉගෙන ගන්නකොට පදේ පරම කරගත්තේ නැත්තම් අවබෝධ කරනවා.